වෙනතුනි අද දවසේ අපි ආරම්භ කරන්න යන්නේ ධර්ම සාකච්ඡාව. ඉතින් ධර්ම සාකච්ඡාවේදී අපිට මාතෘකාවක් තියාගත්තොත් හොඳයි. ඒ හරහා අපිට යන්න පුළුවන්. ඊට පස්සේ අනිත් ප්‍රශ්න අහන්න පුළුවන්. ඉතින් අද ඔබ මුලින්ම සිල් සමාදන් වෙච්ච හින්දා දැන් සීලය කියන කාරණාව ගැන ගොඩාක් අපි සාකච්ඡා කරනවා. සීලය කියන්නේ සීලය මොන වගේ දෙයක්ද? මිනිස්සු සිල් රකින්න සිල් රකින්නවා කියන එක ගොඩාක් ලොකු දෙයක් කරගන්න පුළුවන්. ඒ වගේම ශීලය කියන එක සාමාන්‍ය ජීවිතේ සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. දැන් මේ කාරණාව අනිත් තැන් වලට ගිහිල්ලා තියෙනවා නේ. දැන් අපි කෝපරේට් පැත්තටනේ. ව්‍යාපාර කරන අයට තියෙනවා කෝපරේට් බිස්නස් එතික්ස් කියලා නේ. තියෙනවනේ. බිස්නස් එතික්ස් කියන එකත් සීලයක් තමයි. ඒගොල්ලෝ මේ බිස්නස් එක සීලයකට යටත්ව කර ගැනීමක්. එයාලගේ යම්කිසි ආචාර ධර්ම මාලාව. ඊළඟට මෙඩිකල් ෆීල්ඩ් එකට ගියාම ඒකේ තියෙනවා මෙඩිකල් එතික්ස්. දැන් පිළිකාවක් හැදුනම දොස්තර මහත්තයන් අපි මෙහි දොස්තර මහත්තයෙක් කවුරු හරි වෛද්‍ය ශාස්ත්‍රයේ ඉන්න කට්ටිය අර කියලානේ මොකක්ද ඒකට කියන්නේ ට්‍රුත් ටෙලිං ඇටිටියුඩ් එකක්. ඔයාලට පිළිකාවක් තියෙනවා කියලා මෙහි කියනවනේ. මේ කියනවා ඔයාට පොඩක් කතා කරලා ටිකක් ඒ සංවාදයේ එක තැනකදී හොඳට වෙලාව බලලා කියනවා. අපේ රටවල් එක කියන්නේ නැහැ. ඒකේ පැත්තක් කියනවා බෞද්ධ විදියට. ඉතින් දුකක් දෙන්න අවශ්‍ය නැහැ කියලා එහෙම ඒ පැත්තක් කතා කරනවා. ඒක එහෙ මෙඩිකල් එතික්ස් ඒවා මෙහෙ මෙඩිකල් එතික්ස් මේවා. ඊළඟට තව මොනවද? අපි බයෝ එතික්ස් කියලා જાතියක් කතා කරනවා. බයෝ එතික්ස් එක විද්‍යාවට සම්බන්ධ කරලා එහෙම තියෙනවා. එතකොට බැලුවයින් පස්සේ මේ එතික්ස් කියන්නේ ආචාර ධර්ම ෆන්ඩමෙන්ටලි ගත්තොත් සීලය ගැන කතා කරන්නේ. ඒතරේ හැම තැනකම අර බෞද්ධ ධර්මයේ නිර්වාණයට අභිමුඛ වෙන සීලය වගේම අපි නිර්වාණයට කලින් සාමාන්‍ය ජීවිතේ හොඳ කෙනෙක් වෙන්න ඕනේ නේ. එහෙම නේද? එහෙම වෙන්න ඕනේ. දැන් අත් වශයෙන්ම මේ අපි මේ බුදුහාමරගේ ධර්මයේ ඊටාම ඉහළම ස්තරය කතා කරන්න ඕන ඒව කතා කරලා. දැන් නිර්වාණය කියන එක වුණත් අපි කතා කරන්න ඕන අර සාමාන්‍ය යහපත් මිනිස්සෙක් වෙන්න ඕන කියන තැන ඉඳලා. දැන් ගොඩක් අයට දුකයි කියලා කියන්න මොකක්ද නේද වෙන්නේ? දැන් කවුරුත් ඉන්නේ යම් ප්‍රශ්න මාලාවකනේ සුළු හෝ මධ්‍ය පරිමාණ හෝ ලොකු නේ. සමහරුන්ට සාමකාමී ලස්සන ජීවිතයක් ගත කරන්න බැරි වෙනවා. එහෙම යවිලා නැද්ද කාටවත්? ගොඩාක් දුක ගැන ඕනට වඩා කතා කරන්න ගියාම මට ඉස්සරම මතකයි. ඉස්සරම ලංකාවේ කාලේ කෙනෙක් කිව්වා මට මේ දැන් බණ 7ක් 8ක් ඇහුවා හැම එකෙම කියන්නේ ජීවිතේ දුකයි කියලා. ඉතින් මට හිතුණායි බුදු පිළිමයක් අර බුද්ධ රූපය අරන් ගිහිල්ලා වහ ටිකක් කන්න. බුදු එක බලාගෙන කියලා. මොකද හේතුව මේකටද අපි ජීවත් වෙන්නේ. ඒ කියන්නේ මේක අපි කියන්නේ කිව යුතු වන්නේ කිව යුතු විදියකට. ඒතකොට දුක ගැන අපි කතා කළ යුතු වන්නේ මොකද සාමාන්‍ය මිනිස්සුනේ ගොඩක් මේක අහන්නේ මේ ඇකඩමික් ලොකුවට කියවපු අය නෙමෙයිනේ. සාමාන්‍ය මිනිස්සුන්ට මේක සම්ප්‍රේෂණය කරනකොට දැනගන්න ඕන දෙන විදිය. මම උදාහරණයක් කියන්නම්. කිසා ගෞතමී තමන්ගේ දරුවන් බැරිලා අරගෙන ආවනේ බුදුහාමුදුරු ළඟට. එක එක කට්ටිය ළඟට අරන් ගිහිල්ලා බුදුහාමුදුරු ළඟට අරගෙන ආවා. ඇවිල්ලා කිව්වලු ස්වාමීනි මේ මට ළමයා හොඳ කරලා දෙන්න කියලා. මේක ඔබ අහලා තිබුණාට මේකේ තියෙන මානසික තත්ත්වය හිතන්නකො මනෝවිද්‍යාත්මක පැත්ත. ඒ වෙලාවේ බුදුහාමුදුරු දන්නවා මේ දරුවා නැති වෙලා කියලා. නමුත් බුදුහාමුදුරු කිව්වද මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ඕක තමයි දුක කියන්නේ. ඈ මේක තමයි දුක කියන්නේ. ඒ නිසා දැන් ඉතින් ඉවරයි. කොහොම කිව්වද? මොකක්ද උන්වහන්සේ කිව්වේ? උන්වහන්සේ මොකක්ද කිව්වේ වෙලාවේ? කෙනෙක් කියන්න බලන්න. මෙතන ඉන්න කෙනෙක් කතා කරගෙන යන්න. මොකද බුදුහාමුදුරු කිව්වේ යාගේ රික්වෙස්ට් එකට මොකද්ද කිව්වේ? ළමයා ගෙනල්ලා මේ ඉස්සරහින් තියලා මොකද උන්වහන්සේ කිව්වේ? ඇයට. නොමලගේකින් අබ ටිකක් ගේන්න කියලා. ඔව්. ඒ මොකක් කියලාද කිව්වේ එහෙනම්? ඒක කිව්වේ මම හොඳ කරනවා කියලා. මේ ළමයාව මම හොඳ කරනවා කියලා කිව්වා. දැන් එතකොට මේකේ කතාව මොකද්ද මේ කියන්නේ? උන්වහන්සේට මේ අනිච්ච දුක්ඛ අනාත්ත කියන එක කියන තැනක් තියෙනවා. කිව යුතු පුද්ගලයෝ ඉන්නවා. කියන එක්තරා ලෙවල් එකකට ගෙනහිලා තමයි ඔය කතා කරන්නේ. ඒතර ඇය සතුටු වුණා. ඒ තාම වේගෙන් මේ ළමයාත් අරගෙන ගෙවල් වලට යන්න කියන්නේ. ඒ ගෙවල් වලදී අහනවා මේ අබ ටිකක් දෙන්න කියලා අහන්නේ. අප දෙනවා. ඒ අන්තිමේදී අහනවා මේ කවුරු හරි මැරිච්ච කෙනෙක් එහෙම ඉන්නවද? ළඟදී නම් මැරුන්නේ අපේ ග්‍රේට් ග්‍රෑන්ඩ් පාලා මැරලා ඉන්නවා. නේද?
කට්ටිය මැරලා ඉන්නවා. කිව්වම ඒක ඉතින් අයින් කරලා යනවා. කොහොම ගෙවල් ගානකට ගිහිල්ලා එයාටම තේරෙනවා මේ මගේ පුතාට හරි දුවට හරි ඒක උනේ මේ ලෝකේ හැමදෙනාටම වෙන දෙයක් කියලා. දැන් ඕක එයාට අතනදී අනිච්ච දුක්ඛ අනාත්ත කිව්වා කියලා තේරෙන්නේ නැහැ. ඔන්නෝකයි වැඩි. එයාගේ මූණට කිව්වනම් ඒ වෙලාවේ මේක අනිච්ච දුක්ඛ අනාත්ත කියලා එයාට තේරෙන්නේ නැහැ. එහෙනම් මේ ධර්ම කාරණා ඉදිරිපත් කළ යුතු වෙලාව ධර්ම කාරණා ඉදිරිපත් කළ යුතු පිළිවෙල ධර්මයෙන් හරි වැදගත්. ඒක පාරට ඔලුවට දාන්න යන එක මම හිතනවා ඒ අදාළ පුද්ගලයෙකුගේ ප්‍රශ්නයට විසඳුමක් නෙමෙයි. ඔය එකක්. තව අවස්ථාවක්. පටාචාර අවස්ථාව. කවුරුත් දන්න දේවල්. පටාචාරා කියන මේ තරුණ කාන්තාවට වෙච්ච ඇයිගේ ඔක්කොම නැති වෙනවානේ. දරුවෝ නැති වෙනවා. ස්වාමි පුරුෂයා නැති වෙනවා. තාත්තා නැති වෙනවා. අම්මා නැති වෙනවානේ. ඊට පස්සේ අය සාමාන්‍යයෙන් කියන්නේ වස්ත්‍ර නැතුව මේ බුදුහාමුදුරුවෝ ඉන්න ඔඩියන්ස් එකකට ශ්‍රාවක පිරිසක් ඉන්න තැනකට පැමිණියා. නේද? අද කාලේ එහෙම ආවොත් මොකද වෙන්නේ? ආමුදුරන්ටත් කේන්තියයි මේ ඉන්න මිනිසුන්ටත් කේන්තියයි. කරුණාවේ කෑලි නැහැ. හොයාගන්න නැහැ. කරුණාව කතා කරපු අයත් නැහැ. කෑලිත් නැහැ, පොතුත් නැහැ, මුකුත් නැහැ. බුදුහාමුදුරුවෝ මුකුත් කියන්නේ. බුද්ධියෙන් බලන්න. හැබැයි ඉන්න අය පොඩ්ඩක් සලිත වුණා. මොකද එන්නේ නැහැ කවුරක්වත් ඒ වගේ තැනක. බුදුහාමුදුරුවෝ මොකද කිව්වේ? බුදුහාමුදුරුවෝ එක සෙන්ටෙන්ස් එකයි කිව්වේ. නැගණිය සිහියනවා ගන්න. මොකද මේ කියන දේවල් සිහියනවා පන්සලට එන්නේ මෙහෙමයි කියලා කිව්වේ නේද? ඒතර එතෙන්දී අයට මොකද තමන්ගේ මහත්තයා මැරිලා ඊළඟට තාත්තම්ම මැරිලා දරුවෝ මැරිලා මේ මිනිස්සයාට ඇඳුමක් ඇඳගන්න මනසක් තියෙන්න පුළුවන්. ඇඳුමක් අඳින්න තරම්වත් එයාට මනසක් එන්නේ විදියක් නෑ. බලන්න මේ මනෝවිද්‍යාත්මක උන්වහන්සේ කිව්වේ සිහියලවා ගන්න. එතකොට ඉතින් ඇඳුම් හම්බුණා කියලා කියන වෙලාවේ ඔඩියන්ස් එකෙන්. ඉතින් මම කියන්නේ මේ ධර්ම කාරණා අපි දැන් ඔය සාමාන්‍ය මිනිස්සු බුදුහාරු දැකපු මිනිස්සුනේ. බුදුහාරු දැකපු මිනිස්සුන්ටත් බුදුහාමුදුර එක පෙන්වුම් කරේ එක්තරා ඒ පුද්ගලයාට ගැළපෙන විදියට. මම හිතනවා ඔය පටාචාරක සාගෞතමී වගේ අය තමයි ගොඩක් මේ සමාජයෙන් ඉන්නේ. දැන් මේ අපිත් එක්ක මේ සාමාන්‍ය ඔබන වෙන්න පුළුවන්. අත් මේ ඉන්න කට්ටියට ගෙවල් වල තියෙන ප්‍රශ්න. පුද්ගල ප්‍රශ්න. ඔය තියෙන අයනේ ඉන්නේ. එහෙම නැතුව ඔය අපි දකින්න කෙලින්ම ඇවිල්ලා එක පාරට පාටයක් අහපු ගමන් රහත් වෙච්ච ඉතාම සුළු පිරිසක්. ඒ කට්ටිය. ඒ පිරිස අපි ලොකුවට දාගෙන හයිලයිට් කරාගෙන ඔක්කොටම එහෙම වෙන්න පුළුවන් කියලා කියන එක හරිද? ඒක සාධාරණද? ඒක සාධාරණ නෑ. ඒක ප්‍රායෝගික නැති වෙනවා. ඒ පිරිස හරි. ඒ පිරිස ගියාත්ම ගොඩක් පින් කරාගෙන කුසල් කරාගෙන ඇවිල්ලා ඒ අන්තිම ජීවිතේ මේක මුදුන්පත් වුණා. ඒක හරි. එහෙමයි ඉන්නවනේ. දැන් අපේ සමාජෙත් ඉන්නවනේ මේ එහෙම අපි දකිනා ඉන්නවනේ. ඒ කියන්නේ උගත්කම, හැකියාවන් හිමයි. ඒ නිසා පින්වත් මේ ධර්ම පුරුදු කරනකොට ශීලයේ ලොකු පැත්තක් නිර්මාණය කරනවා. ශීලය හරහා අපට අර්ථයන් වලට යන්න පුළුවන්. ඒ වගේම බුදුහාමුදුරුවෝ කෙනෙකුට දැන් ශීලය කියන එක උනත් පුරාගෙන යන එකක්. හැබැයි ශීලය විතරක් කරගෙන යන එක හොඳ නෑ කියලා කියලා තියෙනවා. එහෙම අහලා තියෙනවද? ශීලය විතරක් කරන එක වැරදි කියලා කියනවා අත් වශයෙන්. අපි ඒකට නමක් කියනවා. ශීලයේ විතරක් ගොඩක් ශීලයේ විතරක්ම කරන් යනකොට ශික්ෂාපදවල විතරක් ඉන්නකොට කෙනෙකුට ඇති වෙනවලු වැරදි මානසික ස්වરૂපයක්. ඒක ඇත්තටම සංසාරයෙන් මිදෙන්නත් බාධාවක් වෙන්න පුළුවන්. නිකන් එකක් නෙමෙයි. මොකද්ද වෙන්නේ යාට? යාට ඇති වෙන්න පුළුවන් මොනවද? සීලබ්බත පරාමාස. සීලබ්බත පරාමාස. අන්න. ඒ කියන්නේ මේ යම්කිසි වෘතයක් යම්කිසි ශික්ෂාපද සමූහයකට ඕනවට වඩා ඒක විතරක්ම කරන්න ගියාම යාට මානිකුත් වෙනවනේ. මම හොඳට කරනවා අනිත් අය කරන්නේ නැහැ කියලා. එහෙම වෙන්න පුළුවන් නේද? මම හොඳට කරනවා අනිත් එක්කෙනාට නැහැ කියලා එයා ඊළඟට එයා ඒක විතරනේ. මොකද දැන් සීලය කරන්නේ සමාධියට ය아가න්නේ නේ. හිත සංසුන් කරගන්නයි සීලය කරගන්න ඕනේ. සමාධියෙත් ඉන්න හොඳ නැහැ ගොඩක්. සමාධියෙන් යන්න ඕන ප්‍රඥාව. මේ තුනටම සම්බන්ධයිනේ. සීල සමාධි ප්‍රඥා. ඒ නිසා සීලය අපි තියාගන්න ඕන මූලික ශික්ෂණයක් ඇති කරගන්න. මූලිකව අපේ කයයි වචනේ සංවර කරගන්න. භාවනාවක් එහෙම දැන් සමාධියක් අපිට කරගන්න බෑ. කය එහෙම යනවා නම් වචනේ එහෙම යනවා නම් අන්න එතනයි සීලය අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒ නිසා අද දවසේ විශේෂයෙන්ම පොය දවසක් වශයෙන් කල්පනා කරලා ඉන්නවා. අනිත් දවස්වල වෙන වස්ත්‍ර ඇඳගෙන හිටියත් වෙන වැඩේ කර හිටියත් ශික්ෂණයක් අතු වාසිය. ප්‍රාණඝාතයට, අදත්තාදානයට, කාමමිත්‍යාචාරයට බර වෙලා නැහැ.
ඒ වගේම මුසාවාදයට, කුසුනා වාචයට, පවුසා වාචයට, සම්පප්පලාපයට බර ඔච්චරයි. ඕක තමයි සීලය මූලික වශයෙන්. ඒකේ කැලිනේ ඔය කියන්නේ මෙහෙම අරගෙන. දැන් ඔය මේ ශික්ෂාපද 8ක් කියලා වෙනම කියන්නේ ඒකේ කැලිනේ. නටන්නේ නෑ, ගයන්නේ නෑ නේ මොනවද මේවා? වචනේ සංවරේ, කයේ සංවරේ නේද? නටන්නේ නෑ, ගයන්නේ නෑ, විසූක දස්සන නෑ. නේ? ඊළඟට ඉතින් මල් මාලා ගඳ විල ඒ කාලේ හැටියට කියප එකක් මේක. එනද බොහොම චාම් ජීවිතයකට යනවා. දැන් මල් මාලා, නෙක්ලස්, බ්‍රේස්ලට්, පෙන්ඩන්ට් නැතුව ජීවත් වෙන්න පුළුවන් කෙනෙක්. පුළුවන් ජීවත් වෙන්න. ප්‍රායෝගික වෙන්න පොඩ්ඩක් පොතේ දින එක නෙමෙයි. ප්‍රායෝගිකව කතා කරමු. නෙක්ලස් එකක්, රින් එකක්, ඉයරින්ග්ස් ඕවා නැතුව කෙනෙකුට ජීවත් වෙන්න පුළුවන්. ප්‍රායෝගිකව මෙතන කාන්තා පාර්ශ්වය ගොඩක් ඉන්නවා අනිවාර්යෙන් බැහැ කියයි. පිරින් පාර්ශ්වයක් ඉන්නවා. ඉතින් ඒක එහෙම වෙන උත්තරයක් ඇති ඒකේ. ඒ වෙලෙදි ප්‍රායෝගිකව ගත්තොත් ඉන්න බෑ. ඉතින් මෙහෙමයි. ඕවා දාගත්තත් ඕවට ආසන ජීවත් වෙන අය උන් තරන්නේ. ක්ලස් එකක් දාගත්තා කියලා බ්‍රේස්ලට් එකක් දාගත්තා කියලා ඕකට ආසාවෙන් මැරි ඉන්නේ නැහැ නේ. ඒක පාවිච්චි කරන්නේ කරා. දැන් ওই විසාකා මහෝපාසිකාව ලොකුම මේ මොකද්ද මහා මේල පළඳනාව පැලඳගෙන යනවා කියන්නේ පන්සල. ගිහිල්ලා ඒක තැනකින් තියලලු ඇතුළට යනවා කියන්නේ. යහල් තියෙනනේ මහා මේල පළඳනාව. ඇත්තු වගේ ඇත්තුන්ගේ බරක් වගේ බරක් තියෙන එකක් ලෝ ඒක. ගෞරවයට පැත්තකින් තියලලු ඇතුළට යනවා කියන්නේ. ඊට පස්සේ දවසක් ඕක අමතක වුණා. ඕක ආයෙ අරගෙන එන්න. එතකොට පන්සලට ආයෙ ගියාම ස්වාමීන් වහන්සේ නමක් මේක අරන් තියලා පැත්තට. ඒ ස්වාමීන් වහන්සේ කෙනෙක් මේක ටච් කරා කියලා මං ඕක ආයෙ අල්ලන්නේ නැහැ කියලා. මොකද්ද කරේ? දැන් ජේතවනාරාමේනේ මේක උනේ. ඒ පන්සලේ. එයා කිව්වා මම ඕක වෙන්දේසි කළා. මං පන්සලක්. ඒ සවැත් නුවර ඊස්ටර්න් පැත්තේ. ඊස්ට් සයිඩ් එකේ. මේ හරියට මේ ඔටාව වල ඊස්ට් සයිඩ් එකේ අපි ඉන්නවා. ඒ වගේ ඔන්න පන්සලක් හදන්න ඕන කියලා එයා හිතුවා පන්සලක් හැදුවා. ඒකට කිව්වා පූර්වාරාම කියලා නේ. අන්න බලන්න ඉතින් ඒ කියන්නේ ඒගොල්ලොත් ඉතින් ඒවා පාවිච්චි කරා කියලා සෝවාන් වෙච්ච මිනිස්සු. එහෙම නේද? විසාකා මහෝපාසිකාව මිනිබිරිය බර ගානක් හිටපු සෝවාන් වෙච්ච කෙනෙක්. සක්කාය දිට්ඨිය අඩු වෙච්ච නැති වෙච්ච සීලබ්බත පරාමාස නැති වෙච්ච විචිකිච්ඡා නැති වෙච්ච හැබැයි මහා මේල පළඳගත්ත මිනිස්සු. ඔන්න. එහෙනම් මේ අපිට මොන හරි දෙයක් තියෙනවා හිතන්න මේවා. මේවා පැලඳුවා කියලා ප්‍රශ්නයක් නෙමෙයි. අපි ශීලයක් වශයෙන් ගන්න මේක ඇත්ත වශයෙන්ම මේ වෙනම අරන් තියෙන කෙනෙක්ව මිනිමලිස්ට් ලයිෆ් එකකට පුරුදු කරන්න. ඒ වචනේ අහලා තියෙනව නේද? මිනිමලිස්ට්. ඒ කියන්නේ ඊටාම අඩු මට්ටමේ දෙයක් තුලත් අපිට ජීවත් වෙන්න පුළුවන්. දැන් අද සමාජයේ යම් දේවල් හිතනකොට මට මේක ඕන මේක නැත්තම් බෑ ජීවත් වෙන්න මේක නැත්තම් බෑ අපි ගොඩාක් හදන් තියෙනවනේ මේ දේවල්. දැන් මෙහි අපි ඉන්නකොට ගොඩක් තියෙනවා. ඕක අපිට දැනෙන ලංකාවට එහෙම ගියා. ලංකාවට එහෙම ගියාම අපිට දැනෙනවා අනේ මේක නෑනේ අරක නෑනේ. ඔය දෙහි එහෙම නෑනේ. ඉතින් ඒ හින්දා අපට අනුගත වෙන්න සිද්ධ වෙනවා. රටකට ගියාමත් එහෙම වෙනවා. නේ මෙහි සම්පත් නැති වෙන රටකට ගියාමත් එහෙම වෙනවා. නේ ඉතින් ඒ නිසා මේ ඒ හින්දා අපට පුරුදු කරන්නේ මේ ඇගේ යම්කිසි ආභරණ නැතුව ජීවත් වෙන ලයිෆ් එකක් නෙමෙයි. අර දවසකට හරි පොඩ්ඩක් මිනිමලිස්ට් වෙන්න. සරල වෙන්න. ඒක අපිට අවශ්‍යයි. කැම බීමෙන් අවශ්‍යයි. දින පරදිනකින් අවශ්‍යයි. මේ මොනවද පර්ෆියුම් වලින් අවශ්‍යව නොගහ ඉන්න පුළුවන්. පර්ෆියුම් ටිකක් දවසකට හරි. ලොකු වැඩක් ඒක නේ. ඒක ලොකු සංවරයක් ඇති වෙන්න තැන. අතු පර්ෆියුම් නොගහුවා කියලා අමුතු වෙන අධිගමයක් නැහැ. ඒකෙන් එන නමුත් එතන හිමයක් කියනවා. විකාල භෝජන. ඒකෙන් මොකද්ද කියන්නේ? සමාදන් වුණානේ මේ ආහාරය යම් ප්‍රමාණයකට ගන්න. ඒතර ආහාර ප්‍රමාණය අපිට හරිය අත්‍යවශ්‍යයි. අපි ලෙඩ වලටපත් වෙන්නේ ආහාර ප්‍රශ්න හින්දානේ. එක්ක ආහාර හරියට කන්නේ නැහැ, එක්ක ආහාර වැඩිපුර අරගන්නවා, එක්ක නරක ආහාර ගන්නවනේ. නේද? ඒ ගොඩක් කට්ටිය ආහාර ආගමෙන් බලනකොට මොන ආහාරද කන්න ඕන කියලා ඒක තමයි ඒගොල්ලෝ හිතන්නේ. ආහාර ගැන රිලිජන් එකේ නැතනම් ආධ්‍යාත්මික දේශනාවල තියෙන මතය බලන්නේ මොන ආහාරද කන්නේ. XYZ මොන. එහෙම නෙමෙයි ගන්න ඕනේ. බුදුහාමුදුරුගේ මොන ආහාරද කන එක හාමුදුරුන්ට අදාළ කාරණාවක් තියෙනවා විනේ. මේ නමුත් ආහාරයේ කතා කරන්න ඕනේ මධ්‍යස්ථභාවය මොඩරේෂන් කියන්නේ මත්ඤ්‍යතා කියන්නේ. ඒක කවුරු කතා කරන්නේ? හොයන්නේ මොනවද කරන්න මොනවද? ඒක අපි කරන්න ඕන වෛද්‍ය මොකක් හරි උපදේශයක් ගන්න ඕනේ. එක එක්කෙනාගෙන් තත්ත්වය. නමුත් බුදුහාමුදුරු පෙන්වන්නේ ආධ්‍යාත්මික ජීවිතයට ආහාර ඕන ප්‍රමාණය හොයාගන්න. එතකොට බුදුහාමුදුරු ස්පොසෝ රජුරන්ට කෙලින් පෙන්වන්න කරා මේ ආහාර ගන්න පිටු. මහස පෙන්වන්න කරා චත්තාරෝ පංච ආලෝපේ අබුත්වා
උදකම් පිවේ. අන්න. බඩ පිරෙන්නම ආහාර ගන්න එපා කියලා. අපි මේක ගිය අවුරුද්දේ අපේ ඒ සූත්‍රය අපි සාකච්ඡා කළා. වෙනම දේශනාවක්. චත්තාරෝ පංච ආලෝපේ අබුත්වා. ආලෝප කියන්නේ මෝසල් එකක් කියන එකයි. 4 5 පිටක්. 4 5 බත් පිටු කියන්නේ ඉතුරු කරගන්න. උදරය සම්පූර්ණ කරගන්න ඇතුළේ. ඒ ටිකට මොකද කියන්නේ? උදකම් පිවේ වතුර බොන්න කියලා කිව්වා. දැන් මේක කවුද කරන්නේ? දැන් බාන ගෙදරක ආහාර හදන්න හැටි ඕනට වඩා කෑම හදන්න. ඊට පස්සේ කට්ටිය කෑ ගහනවා. අපරාධි බට්ටි කවුරුයි කන්ට කියලානේ. අන්න ඒතර බානේ හදන මිනිස්සයාට ප්‍රශ්නකුත් තියෙනවා. ඊළඟට ඒවා ඔක්කොම කන්ටත් ඕන. ඊළඟට ඊට පස්සේ මේක පුළුවන් ද කරගන්න? උදරය කරගන්න පුළුවන්ද? මේ බුදුහාමුදුරු කියපු මේ කොසල් රජුරවන්ට කියපු දේශනාව අපිට ගැලපෙනවද එහෙම? ඒ කියන්නේ අපි ආහාරයක් හදනකොට ප්‍රමාණය. ඊළඟට ආහාරය කනකොට ඒක තියෙන ප්‍රමාණය. වතුර කොච්චර අපි ගන්න ඕන. මේ අපි බලන්න මේ පැත්ත අපි අධ්‍යයනය කරනවා. ඉතින් එහෙන් බැලුවෙන් පස්සේ විකාල භෝජනා කියන නිකම්ම නිකම් මේ මොනවා හරි කනවා කියන එක නෙමෙයි 12න් පස්සේ හරි. මෙතන කියන්නේ ආහාරවල පාලනයක් ඕන ආධ්‍යාත්මික ජීවිතේ. හරි සරලයි. දැන් බලන්නකෝ ඔය විකාල භෝජනා මුකුත් දන්නේ නැතුව මේ දියුණු රටවල් ආසියාවෙත් එහෙම. බලන්න කොච්චර ඒගොල්ලෝ සැහැල්ලු වෙන්න ඇඟ අඩු කරගන්න කොච්චර මේගොල්ලෝ උත්සාහ කරනවා. අඩුවෙන් කන්න ඩයට් එකකට යන්න අඩු ගන්න. ඉතින් මේ හැම තැනම කියන්නේ විකාල භෝජන. ඒක හරි අත්‍යවශ්‍යයි අපිට. ඒක අද මේ ලොකු වචන වලින් කතා කරනවා. එදා ඒක ආධ්‍යාත්මිකව කිව්වා. නමුත් අපේ අයට ගොඩක් හයිලයිට් උනේ මොනවද කන්න ඕන කියන එක මිසක් කන ප්‍රමාණය අඩු කරගන්න එක නෙවෙයි. එහෙනම් බැලුවම මේ ශීලය හරිම පුද්ගලයෙක්ගේ අර ලයිෆ් එක ජීවිතේ මිනිමල් කරගන්න ලොකු උපකාරයක් වෙනවා. එහෙම නැතුව ගොඩාක් ඒකට ඇලෙන්න එපා. ඇලුනොත් ඔබට හැදෙන්නේ මොනවද? සීලබ්බත පාරමිතා. ඉතින් මට පොඩි පසුබිමක් කියන්න අවශ්‍ය වුණා. සීලය සම්බන්ධව සීලය ඇත්තටම හරිම ශික්ෂණයක් ඇති කරන ඇලෙන්න එපා. ඒ ඔබ සිත දැන් කය සංවර වෙනකොට, වචනේ සංවර වෙනකොට ඊළඟට ඊටාම ඉක්මනින් මොකද සංවර වෙන්න පුළුවන්? මනස. අන්න එතන තමයි අපි හිමීට යන්නේ සීලය තුළ. එහෙනම් දැන් අද දවසේ විතරද ඕක වෙන්න ඕන. ඒ අනිත් දවස් ටික 360 ගානක් තියෙනවානේ. 12ක් අයින් කරොත් 365 ඉන්නේ. ඒ අනිත් ඉතිරි දවස් ඔක්කොගෙම අපි නිකන් දෙන්නේ. එහෙනම් ඒ දවස්වල අපි සාමාන්‍ය අඳුන් අඳගෙන හිටියත් අපි අපිට පුළුවන් විදියට සරල ජීවිත ගත කරන්න උත්සාහ කරනවා. මේකෙන් කියන්නේ එක දවසක ටිකක් වැඩිපුර කැවුනට ප්‍රශ්නයක් කියලා. නමුත් සරල වෙන්න උත්සාහ කරනවා. සරල වෙනකොට අපිට ගොඩාක් දේවල් සරල වෙනවා. අපේ ඔළුව සරල වෙනවා. මනස සරල වෙනවා. ඒ සරලභාවය අපිට අවශ්‍ය. අපිට හරීම පහසුවක් භාවනා. මනස සංවර කරගන්න. හොඳයි. මම කල්පනා කර අද දවසේ මේ ධම්මපද ගාථාවක් මාතෘකා කරන්න මේක කවුරුද දන්න ගාථාවක්. මොකද ඒක තුලින් අපට සාකච්ඡාවක් කරන්න. බුද්ධ වර්ගයේ එන 14 වෙනි බුද්ධ වර්ගයේ එන මම හිතන්නේ 183 වෙනි ගාථාව වෙන තමයි. අවුරුදු ගන්නවා. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා. සචිත්ත පරියෝදපන ඒතං බුද්ධාන ශාසන. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා. සචිත්ත පරියෝදපන ඒතං බුද්ධාන ශාසන. මේ ගාථාවේ තියෙන වැදගත්ම දේ තමයි පෙන්වන්නේ. දැන් අපි ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාක්‍ය මුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ අහන්නේ. නේ? ඔබ දන්නවා ඇති උන්වහන්සේ ප්‍රකාශ කරා මේක අලුත් ධර්මයක් නෙමෙයි කියලා. උන්වහන්සේ කියන්නේ මේක බෙරිඩ් වෙච්ච සිටි එකක් වගේ. වැළලී ගියපු නගරයක් මම හොයාගත්ත කියලා තමයි කියන්නේ. එහෙනම් මේක අලුත් දෙයක් නෙමෙයි. ඒ කාලේ හැටියට අලුත් දෙයක් වුණාට බුදුවරුන්ට සාපේක්ෂව ගත්තොත් අලුත් ධර්මයක් නෙමෙයි. එහෙනම් මේ ගාථාවේ කියනවා සියලු බුදුවරුන්ගේ අනුශාසනාව මේකයි. එහෙම කියනවා නේද? ඒතං බුද්ධාන ශාසන. එහෙනම් ශාක්‍ය මුනි ගෞතම බුදුරජාණන් වහන්සේගේ පමණක් නෙමෙයි සියලුම බුදුවරුන්ගේ අනුශාසනාව මේකයි. හොඳයි. කෙනෙක් කියන්න බෑ මේකේ තේරුම මේ ගාථාවේ. කවුරුත් දන්න එකක් මේ දහම් පාසල් වලත් අන්තිමට කියනවා මේක. ගොඩාක් තැන්වල කියනවා. මොකද්ද මේ සියලු බුදුවරුන්ගේ අනුශාසනාව? සබ්බ පාපස්සකරණං කියන එක කියන්නේ මොකක්ද සබ්බ පාපස්සකරණං කියන්නේ? සබ්බ කියන්නේ මොකටද පාලියේ? සබ්බ සියලු අකුසලයන්ගෙන් පාපයන්ගෙන් මිදීම පාපයන් නොකිරීම. අකරණන්නේ. කරණං කියන්නේ කිරීම. අකරණ. නොකිරීම. සියලු පාපයන් නොකිරීම. ඊළඟට කුසල්වත්. කුසලස්ස උපසම්පදා.
කුසල් වඩන්න. උපසම්පදා. කුසල් උපද්දවන්න ඕන කියලා. උපසම්පදා. ඉපදවන්න අවශ්‍යයි. උපසම්පදා. දැන් ස්වාමීන් වහන්සේ කෙනෙක් අවුරුදු 20ක් වුණාම වෙන්නේ උපසම්පදා කිරීමන්නේ. උන්වහන්සේ අදි ශීලයේ පිහිටුවනවා. උපද්දවන්නේ. ස්වාමීන් වහන්සේලා විසින්. කියන්නේ ශීලයේ තියෙන ස්වාමීන් වහන්සේලා එකතු වෙලා එක සාමණේර හාමුදුරුවමකට අදි ශීලයේ නිර්මාණය කරනවා. ඊළඟට සචිත්ත අපි කියන සචිත්ත තමන්ගේ පරියෝදපන. සචිත්ත කියන්නේ සමහර සචිත්ත කියලා කියනවා. සචිත්ත. සචිත්ත නෙමෙයි ගන්න. සචිත්ත. සකේ තමන්ගේ චිත්ත හිත පරියෝදපන. පරියෝදපන කියන්නේ පරියෝදපන පාලි වචනයක් කියන පිරිසුදු කිරීම. තමන්ගේ සිත පිරිසුදු කර ගැනීම, සියලු පව් නොකිරීම, සියලු හොඳ උපද්දවා ගැනීම, තමන්ගේ සිත පිරිසුදු කර ගැනීම තමයි සියලු බුදුවරුන්ගේ අනුශාසන. එහෙනම් දැන් අපිට මේ ගාථාවේ තියෙනවා වූ අර්ථයක්. ඒ ආරෂ්ඨායක මාර්ගය, පරිසම්පාදය, කර්මය, පුනර්භවය, පංචස්කන්ධ, අරවා මෙව ඔක්කොම සතිපට්ඨාන ඔක්කොම මෙතන තියෙනවා. මේක ඇතුලේ. එතකොට මේක ඇතුලේ කියනවා පැහැදිලිව මුලින්ම සියලු පව් නොකිරීම. දැන් අපි බලමු සියලු පව් කියන්නේ මොනවද කියලා. මොනවද මේ සියලු පව්? අත වශයෙන්ම මේකේ තියෙනවා පොඩි හිතන තැන සියලු පව් කතා කරන්න කලින් සියලු පින්. ඊළඟ එක කියනවා සියලු පව් නොකිරීම. මොනවද මේ පව් කියලා කියන්නේ? පව කියන එක අපි කොහොමද ගන්නෙ? පවයි අකුසලයේ දෙකක්ද? ඒ වගේම කුසලයයි පිනයි දෙකක්ද එකක්ද? අකුසලයයි පවයි එකක්ද දෙකක්ද? හොඳ දෙයක් නේ. කට්ටියව පාවිච්චි කරන බොහොම සමාන අර්ථයෙන්. නමුත් අපිට හිතන්න පුළුවන් අද මොකද හිතෙන්නේ මේ ගැන? කුසලයයි පිනයි එකක්ද? ඒ වගේම අකුසලයයි පවයි එකක්ද? නැත්නම් දෙකක්ද? කොහොමද හිතෙන්නේ කියන්නේ? දෙකක් කියලා හිතනවානේ. කොහොම විස්තර කරන්න බලන්න. දන්න විදිහට. දැන් අපි කියනවා පින් මම උදාහරණ දෙන්න පොඩි අදහසක්. පින් කරාම දිව්‍ය ලෝකවල යනවා කියලා කියනවා. සංසාරේ වෙනවා. වගේම පව් කරාම අපාගත වෙනවා කියලා. කුසල් කරාම දිව්‍ය ලෝක යනවා කියලා කියනවා. ඒ වගේම අකුසල් කරාම එහෙනම් එතන ප්‍රශ්නයක්. අකුසල් කරාම කොහෙද යන්නේ? එහෙනම් පවම තමයි එතනනේ. පොඩි ගැටලුවක් තියෙනවා. ආගියුමන්ට් එකේ ගැටලුවක් තියෙනවා. කොහොමද අපි ඒක ගන්න ඕනද? මේ පද හතර කුසලය පින අකුසලය පව සමානාර්ථයෙන් ඉදලා තියෙනවා අත්වශයෙන්. සමානාර්ථයෙන් තියෙනවා. කියන්නේ එම ඉදලා තියෙනවා සමානව. ඒ තැන්වල. නමුත් තවත් සමහර තැන් හොයාගෙන මේ ඔක්කොම බලනකොට ඒවත් එක්ක බලනකොට පේනවා පින කියන්නේ සසර සම්බන්ධ වචනයක් කියලා. ඒ කියන්නේ පුඤ්ඤං සුඛං ජීවිත සංකයම් කියන්නේ ඒක. ඒ කියන්නේ ජීවිතයේ අග වෙනකොට පින සුඛාවහලු. අන්න. ඒතර ජීවිතයේ අග වුණාම පින සුඛාවහයි. ඊළඟට තව තැනක කියනවා පින කියලා කියන්නේ මේ මිනිස්සුන්ගේ මේ මාර්ගෝපකරණ කියලා. අර මොනවද ඒවට කියන්නේ? ගමනක් යනකොට අර අසාක්කුවේ තියෙන මොනවද? අපි මොනවා කියන්නේ ඒවට මේ මොන කෑෂ් කියලා අපි ඒවට කියන්නේ? පොඩි සල්ලියක් අරන් යන්නේ. පෙටි කෑෂ්. නෑනේ. ඒ ට්‍රිප් එකක් එහෙම යද්දී සාක්කුවේ දාන් යන සල්ලි ටික. මොන කෑෂ්ද අපි ඒවට කියන්නේ? පෙටි කෑෂ්. ඔය මොන හරි කන්න අරන් යන දාගෙන සල්ලි ටික. ඒක නමක් කියනවා නේද මේ නිකන් පොකට් මනිද? පොකට් මනි යන්නේ. පොකට් මනි. එතකොට එතන කියන්නේ පින කියන්නේ පොකට් මනිලු කොහෙද සංසාර ගමන. දැන් බලන්න. සංසාරේ පොකට් මනි තමයි පින් කියන්නේ. දැන් එහෙම ගත්තම එහෙනම් මේ පින කියන එක නිවනට කොහොමද සම්බන්ධ වෙන්නේ කියන එක ඔන්න ගැටලුවක් නිර්මාණය. මොකද ඒක සද්ධාවත් සම්බන්ධ කරලා කියන්නේ. එතකොට පින අවශ්‍යයි. ඒකේතර පවත් පොකට් මනි වෙනවා අකමැත්තෙන්. ඒවත් අකමැත්තෙන් වුණත් වෙනවා. කරගන්න දෙයක් නැහැ. එහෙම ගත්තම ඒක අනිත් පැත්තට. නමුත් බුදුහාමුදුරු කියන්න උත්සාහ කරා ගොඩක් තැන්වල. දැන් අපිට ඒක හොඳට තේරෙනවා අභිධර්මයේ කරද්දී. දැන් අභිධර්ම දේශනාවලට එන අයට තේරෙනවා ඒක. උන්වහන්සේ ඔය
කුසලේනේ කතා කරන්නේ අභිධර්ම හැමතැනම. අභිධර්ම කොතනකවත් පව කියන එක කතා කරනවා අඩුයි. පවක් කියන්නේම කුසල්. ඒ කියන්නේ හිත හදාගන්නකොට කුසල් තමයි. හිත නොහදාගත්තොත් අකුසල් නිර්මාණය වෙනවා. එම නිසා කුසල් අකුසල් කියන්නේ ගොඩාක් මේ නිවනට සම්බන්ධ කරපු විදිහේ පැති දෙකක්. ඒතකොට අපිට ඒක ගොඩක් අත්‍යවශ්‍යයි. දැන් අර මම කලින් කිව්වා වගේ එකපාරටම නිවන ගැන කතා කරන්න අමාරුයි. අනිච්ච දුක්ඛ ගැන කතා කරන්න අමාරුයි. මොකද මිනිස්සු ඒවා ගන්න තරම් මානසික මට්ටමක නැහැ. එතනදී සිද්ධ වෙනවා ආගමික සංස්ථාවට පන්සලකට හාමුදුරුවන්කට පිනපව කතා කරනවා. දැන් අර විමානවත්තු පේතවත්තු වගේ ඒවා කතා කරන්න සිද්ධ වෙනවා. මම උදාහරණයක් කියන්නම්. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා රජතුමාට දේශනා කරනවා මොන සූත්‍රයද? පාලි සූත්‍රයක් දේශනා කරන්නේ. ලංකාවට මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළා කවුද? දේවානම්පියතිස්ස රජුවන්ට මිහින්තලයේදී සූත්‍රයක් දේශනා කරනවා. මොකද සූත්‍රය? අනුරාධපුරයේ ඇහෙන්නේ. ඔන්න බලන්න ලංකාවට අපේ ලංකාවේ රජතුමාට කියපු සූත්‍රය මතක නෑ. චුල්ලහත්ති පදෝපම සූත්‍රය. චුල්ලහත්ති පදෝපම සූත්‍රය. අපිට බුද්ධ ආගම ඉන්නේ බුදුදහම ඉන්නේ මේ විදිහට. ඉස්සෙල්ලා රජාට බණ කියන්න බෑනේ අනිත් අයට කියන්න කලින්. අනිත් මිනිස්සුන්ට කියන්න කලින් ඒකේ අධිපතියට මොන හරි දෙයක් කියලා යාව හදාගෙන තමයි අනිත් මිනිස්සුන්ට කියන්නේ. ඔන්න ඉස්සෙල්ලා මෙයාට කිව්වේ චුල්ලහත්ති පදෝපම සූත්‍රය. ඔක මජ්ක්‍ධිම නිකායේ සූත්‍රයක්. ওই සූත්‍රේ මොනවද දන්නවද තියෙන්නේ? මොනවද තියෙන්නේ සූත්‍රේ? දැන් මේ රජතුමාට තාම ආගන්තුක රජුරු කෙනෙක්නේ බුද්ධ ආගමක් ගැන දන්න කෙනෙක් නෙමෙයි නේ. අපාරට කොහොමද මේ පාලි සූත්‍රයක් කතා කරන්නේ? මේ සූත්‍රේ කලින් කියපු සූත්‍රයක්. බුදුහාරයන් කාලේ. මොකද දැන් මේ බුදුහාමුදුරු තුන්වන සංගායනාවේ මම හිතන්නේ බුද්ධ වර්ෂ 236ක් වගේ නේද? ඔව්. 236ක් බුදුහාමුදුරු පිළිගම් පාලයි වයි කාලයක්. එතකොට නේ ආසි වැඩි. කලින් කියපු සූත්‍රයෙන් රජුරවන්ට බුදුහාමුදුරු දේශනා කරන්නේ සූත්‍රය. ඒ සූත්‍රයේ මොනවද තියෙන්නේ මේ? චූලහත්ති හත්ති කියන්නේ ඇත්තු සම්බන්ධ විස්තරයක් මේකේ තියෙන්නේ. මේ ඇත්තු සම්බන්ධ කියන්නේ ඇත්තුන්ගේ ඇඟවල නෙමෙයි ඇත්තුන්ගේ පාදය සම්බන්ධ. ඇත්තුන්ගේ පාද සම්බන්ධ. දැන් ඇත්තු වර්ග ඉන්නවානේ පාලි භාෂාවෙන් ඉන්න චද්දන්ත හස්තිය ඉන්නවානේ සදහත් කුලේ යතා වගේ ඇත්තු වර්ග ඉන්නවා. ඒ සූත්‍ර කියනවා මේ කැලේට පිවිසෙනකොට කෙනෙක් ඇත්තු සහිත වනාන්තරයකට හස්තිය දින වනාන්තරයකට පිවිසෙන කෙනෙක් මුලින්ම දැකපු ඇතානුව ලොකුම හස්තියා කියලා තීරණය කරන්න එපා. දැන් අපිට ඔය ප්‍රශ්න තියෙනවා දැන් සමහර තැන් වලට ගියාම ඒක පාරට දකින්න පළවෙනි ස්වරූපයෙන් අපි කෙනෙක්ව නිර්ණය කරන්න යනවා. එහෙම තියනවා නේද? අර පොත් ගැන කියද්දිත් එහෙම කියනවා නේද? පොතේ කවරෙන් තීරණය කරන්න එපා කියලා කියනවා නේද? කොහොමද කියන්නේ අපි? පුතා නේද? පොත කවරෙන් තීරණය කරන්න එපා කියලා කියනවා. ඒ වගේ අපිත් මිනිස්සුන් කවදාකවත් බැල්මෙන් තීරණය කරන්න යම් කිසි අදහසක් එනවා පුද්ගලයෙක්. නේ? නමුත් අපි එතනින් තීරණය කරන්නේ. බුදුහාමුදුරු කිව්වනේ සංවාසේන කෝබික්කවේ සීලං වේතබ්බනේ කලක ආශ්‍රය කිරීමෙන් තමයි කෙනෙකුගේ සීලය බලා ගන්න පුළුවන් නේ. අර රජුරවන්ට කියන්නේ කොසල් රජුරවන්ට. ඒ වගේ දැනගන්න නේද? එතකොට මේ කාලයක් ආශ්‍රය කිරීමෙන් තමයි සීලය බලන්නේ. දැන් සමහර කට්ටිය රහතන් වහන්සේලා ඉන්නවනේ අනිත් අයට බයින අය. ඉතින් එහෙම කෙනෙක් දිහා බලලා අපි කිව්වොත් මේ මොකක්ද සිද්ධ කියලා. අර රහතන් වහන්සේ කෙනෙක් හිටියේ වසලයා කියලා කියන්නේ මතකද? එයාගේ වැඩේ කතා වෙන හම්බෙන හැම කෙනාටම කියන වසලයා කොහොමද අද්දවසේ. අද්දවස හොඳින් හිටියද. දැන් අපිට ඕක අද කවුරු හරි මොකද වෙන්නේ? රහතන් වහන්සේ කියලා බලන්නේ හොඳට කේන්තිය පිරවිලා නේද? අන්න බලන්න. ඒ රහතන් වහන්සේ කෙනෙක්. ගියාත්මවල බමුණු කුලේ ඉපදිලා. යා. ඒක තමයි මේ ගේන්නේ. එහෙම තියෙන නිසා අපි කිසිම කෙනෙක්ව කාලයක් ආශ්‍රය කරන්නේ නැතුව ඒ කෙනා ගැන සම්පූර්ණ විවරණයක් හදාගන්න යම් දේවල් වෙයි. නමුත් කාලයක් ආශ්‍රය. ඊළඟ ප්‍රඥාව හැදෙන්නේ සාකච්ඡාවෙන්. සාකච්ඡා කරාම තමයි ප්‍රඥාව හැදෙන්නේ. අටවාගෙන එක නෙමෙයි. අපි සාකච්ඡා කරා. අපි සංවාදී වෙන්න. විසංවාදී වෙන්න හොඳ නැහැ. ඉතින් දැන් මේ සූත්‍රේ ඔන්න චූලහත්ති පදෝම සූත්‍රයේදී මේ මිදුහාමුදුරුවෝ පෙන්වුම් කරනවා මේ ඇත්පා සම්බන්ධ කරගෙන ඒ කෙනෙක්ගේ තියෙන කාරණා ටික. ඉතින් අන්න ඒ වගේ අපිට තිබෙනවා මේ ගන්න ගොඩාක් කාරණා මම කියන්න ගියේ මේ අර සියලු මේ අකුසල් නොකිරීම කියන එකේදී අකුසල් කියන ඒවා තුළ අපි ධර්මයෙන් පෙන්වුම් කරන්නේ අකුසල් කියන්නේ නිවනට බාධා වෙන ඒවා. නිවනට බාධා වෙන ඒවා අකුසල්. එහෙනම්
අපි නිවනට බාධා නොවන ඒවා. ඒතර අපි දන්නවා පැහැදිලිවම කාරණා 10ක් තියෙනවා. දස අකුසල් කියන්නේ. ඒව නොකිරීම. ඊළඟට කුසලස්ස උපසම්පදා. දැන් අන්න එතන බලන්නකෝ. දැන් මෙතන ඕන කෙනෙක් තර්ක කරන්න පුළුවන්. ඇයි මේ පළවෙනි එකේ පව් කියලා දෙවෙනි එකේ කියන්නේ ඒකම කුසල් කියලා. ඒ කියන්නේ සබ්බ පාපස්ස කරන කුසලස්ස උපසම්පදා. එහෙනම් කියන්න එපා පුඤ්ඤස්ස උපසම්පදා කියලා. එහෙම කියන්න ඕනේ නේද? දැන් උඩ එකේ කියනකොට සබ්බ මොකද්ද? පාපස්ස කියලා යට එකේ හොඳ පැත්ත කියන කුසල කියලා. එහෙනම් මෙතන මෙහෙම දෙයක්ත් තියෙනවා. එහෙනම් මේක කුසලයි පාපය අතර වෙනසක් වෙන්න පුළුවන්. කුසල් තමයි හොඳ ටික කරගන්න ඕන. කුසල් කරන්නේ නැත්නම් පව්. ඒකට අකුසල් කියන පදෙත් පාවිච්චි කරනවා ඇති. එහෙම ගන්න පුළුවන්. එහෙනම් කරන්න ඕන කුසල්, නොකරන්න ඕන පව්. ඒක ඇතුලේ අකුසල් තියෙනවා. ඒ පව් කියන එක අකුසල් සිනොනිමස්ලි ගන්න පුළුවන්. එහෙනම් දැන් අපි නොකරන්න ඕන අකුසල් 10. අකුසල් 10ක් අපි හැමදාම කතා කරනවනේ ඒවනේ. ඒ 10 අපි කළ යුතු නැහැ. ඊළඟට ඊටාම වැදගත් දේ මොකද්ද? ඔය ටික කරගනිමින් තව එක දෙයක් තියෙනවා කළ යුතුම දෙයක්. අපි මේ සසරින් එතර වන්න ජීවිතේ මම කලින්ම කියන්නේ මේ ජීවිතේ හදාගන්න. හොඳ දියුණු මනසක් ඇති පුද්ගලයෙක් වන්න අත්‍යවශ්‍යම දේ හිත පිරිසුදු කරගන්න. අපි කේවල් පිරිසුදු කරනවා, කාමර පිරිසුදු කරනවා, තැන් පිරිසුදු කරනවා, අපි පිරිසුදු කරගන්නවා නේ. නමුත් අපි අපේ හිත පිරිසුදු කරගන්න. අර අපේ මහාචාර්යවෙක් හිටියා ඔහු ඉස්සර කියන කතාවක් තමයි අපි වොෂ්රූම් එකට ගිහිල්ලා වොෂ්රූම් එකෙන් අපි පිරිසුදු කරගන්න. නමුත් අපි කොයි වෙලාවකවත් වොෂ්රූම් එක පිරිසුදු කරගන්නේ නැහැ හරියට. ඒක හරි ලස්සන කතාවක්. අපි වොෂ්රූම් එකට ගිහිල්ලා අපි පිරිසුදු කරගන්න. දැන් ගොඩක් තැන්වල සමහරු මේ වොෂ්රූම් එක මොකද තමන් පිරිසුදු වෙන තැනනේ එතනත් පිරිසුදු වෙන්නේ. මනස පාවිච්චි කළා මනසේ තියෙන දැකීමක් කරහා යම් තැනක් සුද්ධ කරගන්න. නමුත් මනස සුද්ධ කරන්නේ නැහැ ගොඩක් කට්ටිය. ඒක සුද්ධ කරගන්නේ නේ. එතකොට මේ මනස පිරිසුදු කරගන්නවා කියන්නේ මොකක්ද? මොකද්ද මේකට එක එක ඒවා කියනවා. හිත හදා ගන්නවා කියනවා, හිත දියුණු කර ගන්නවා කියනවා. අකුසල් හිතින් අයින් කර ගන්නවා කියනවා. මොකද්ද මේ මනස පිරිසුදු කර ගන්නවා කියන්නේ? සචිත්ත පරියෝදපන. සම්මා හිත පිරිසුදු කර ගන්නවා කියන්නේ මොකක්ද? යෝනිසෝ මනසිකා. යෝනිසෝ මනසිකා. ඒක කෑලි එනවා යෝනිසෝ මනසිකාරය කියලා. සම්මා සති. සම්මා සති. දැන් ඕකේ. තව මොකද හිත පිරිසුදු කරගන්න මම මේ අද මේ කියන්න යන්නේ ඔබට මේ කාර්යභාරය සම්පූර්ණයෙන්ම එකක් වශයෙන් කියන්නේ. ඒක දේවල් නෑ. ඕවා හොඳයි. උත්තර හොඳයි. හැමදිනාටම වැදගත් ඒවා. ඔන්න යෝනිසෝ මනසිකාරය කියලා කිව්වා, සම්මා සතිය කියලා කිව්වා. ඊළඟ මොකද්ද මේ හිත පිරිසුදු කරගන්නවා කියන්නේ? හිතත් දියුණු වෙනවද හිත පිරිසුදු කරගන්න නැති වුණොත්? මේ ධර්මයට අනුව නෑ. එහෙනම් හිත දියුණු වෙන්නේ හිත පිරිසුදු කරගන්න ප්‍රමාණයටම තමයි. දැන් ගොඩක් අය හිත දියුණු කරගන්නවා කියන්නේ මේ මොනවා හරි ඔබ්ජෙක්ට් එකක් අරගෙන කර්මස්ථානයක් අරන් ඒක හිතාගෙන හිත යනවා කියලා හිතන්නේ නෑ. හිත දියුණු වෙන්නෙම පිරිසුදු කර ගැනීම හරහාම පමණයි. එහෙනම් දැන් මොකද මේ කිව්වා ඒක යෝනිසෝ මනසිකාරය වෙන්න පුළුවන්, සම්මා සතිය වෙන්න පුළුවන්. තව උත්තර තමන්ගේ ප්‍රායෝගික අත්දැකීමෙන් කියන්නේ. මේක ධර්මයේ එහෙම එකක් නෙමෙයි. සචිත්ත පරියෝදපන. ආම්ද්‍රේ ලෝභ දෝෂ මෝහ නැති කරගන්න එකක් වගේ නිසිත පිරිසිදු කරගන්නවද එතකොට? දෝෂ මෝහ නැති කරගන්න. ලෝභ දෝෂ මෝහ කියන්නේ ඉතින් මේ භෞතික වස්තු නෙමෙයිනේ නේ. ඔක්කොම මානසික දේවල් නේ. භෞතික වස්තු හැමුවේ මානසිකව හදාගන්න දේවල් නේ. එළියේ තියෙන පුද්ගලයෝ වස්තු සම්බන්ධව තමන් සම්බන්ධව හිතේ හදාගන්න දේවල් ටිකක් නේ ඔය. ඊළඟට සක්කාය දිට්ඨිය කියන්නේ. සක්කාය ඇලීම් ගැටීම් ටිකක් එහෙම ඇහුවා මේක පාට ටිකක් හරි අමාරුයි නේ උත්තරයක් දෙන්න නේ. එතන බලන්න ඕන මම මේක මට අවශ්‍ය වුණේ කියාගන්න එක. දැන් හිත පිරිසුදු කරගන්නේ මොකද්ද කියලා ඇහුවා මේක පාරට හරි
කියන්නේ එතනට ගැලපෙන උත්තරයක් හොයාගන්න එක අමාරු. මොකද විසිරිච්ච ධර්මයක් නේ තැන් තැන් වලින් දන්නේ පොඩි පොඩි තැන් වලින් ඔකයි ගැටලුව තියෙන්නේ. මොකද්ද මේ හිත පිරිසුදු කරගන්නවා කියන්නේ? මූලිකවම. අපිට මූලික අධීරයේදී හිත පිරිසුදු කරගන්න තියෙන්නේ මොනවයින්ද? මූලිකම අධීරය. නිවන කියන එක අපි පැත්තකින් තියන්නකො. නිවන කියන්නේ තාම සංසාරයෙන් මිදෙන තැනක් නේ. ඒක විශාල තැනක් නේ ඒක. ඔව්. කියන්නේ පන්සිල් මූලික අධීරය. පන්සිල් වලින් කොහොමද පිරිසුදු වෙන්නේ? මූලික අධීරය සත්තු මරන්න. ඒක කායික වැඩ ටිකක් නේ. පන්සිල් පද පහේ තියෙන කායික වැඩ ටිකක් නේ. දැන් අපි සත්ත්ව ඝාතනයක් කරන්නේ නැහැ. වරකම ඔක්කොම භෞතික දේවල් නේද? කාමස මිච්ඡාචාරයට කියලා භෞතික වේද කරන්නේ නැහැ. මුසාවාදයක් වාචසික දෙයක්. ඊළඟට සුරාමේරියත් භෞතික දෙයක් නේ. ඒතර එතන මානසික එලමන්ට් එකකට වඩා භෞතිකත්වයේ තුල තමයි මේ ශික්ෂාපද කැඩෙන්නේ. අපට මූලිකම අධීරයේදී මේ දැන් කෙනෙක් ඇහුවොත් මම කොහොමද මේ වැඩේ පටන් ගන්න කියලා අන්න එකයි. How to start my purification of mind. ඔන්න ඕක පටන් ගන්න කොතනින්ද? දීමෙන් දාණයෙන් කියන්නේ. ඔව්. ඇලීමෙන් ගැටීමෙන් නැතුව ඔව් ඒකත් ඔය ඔක්කොම ඕකේ ටැන් තමයි. එක එක දේවල් ඔය වැරදි නෑ එකක්වත් ඕවා. අපි මුලින්ම පටන් ගන්න ඕන. යම්කිසි සැලැස්මක් හදා ගැනීම. දැන් මේක තමයි කියන්නේ. සරස්ම තමයි කියන්නේ දැන්. මුලින්ම පටන් ගන්න ඕන පංච නීවරණ වලින්. ඔන්න. ඇයි ඒක එහෙම කියන්නේ? පංච නීවරණ වලින් තමයි අපි සමතේටපත් වන්නේ. දැන් ඔය ධානය ඔක්කොම හම්බෙන්නේ එතනින්. ඉතින් විදර්ශනාවට යන්නත් ඕනේ එතනින්. එතනින් යන්න ඕනේ සමත විදර්ශන. නේ? මූලිකම දේ තමයි පංච නීවරණ අඩු කරගන්න. පංච නීවරණ ගැන කියනකොට කියනවා දැන් ඔන්න වස්තුවක් තියෙනවා කියම අපි ඉන්නවා මෙතන මේ මැද තියෙන පංච නීවරණ. ඒ නිසා අපිට අර වස්තුව හරියට දැක ගන්න බෑ. ඒකේ තියෙන අනිච්ච දුක්ඛ අනාත්ම භාවය දැනගන්න බෑ. එහෙනම් මේවා තමයි අපේ දර්ශනය, අපේ ශ්‍රවණය, අපේ ගන්ධය, අපේ රසය ඔක්කොම වහලා තියෙන මේවෙන්. අපිට වෙන දේවල් ටිකක් පේන්න ගන්න. එතකොට මොනවද මේවා? කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීන මිද්දය, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා. දැන් ඔය පහයි ඔබ කියපු උත්තරේ පොඩ්ඩක් ඔයලා බලන්න. මේ පහත් එක්ක බලන්නකෝ ඔය දැන් කියපු උත්තර ටික. මොකද්ද ගොඩාක් අපිට බලපාලා තියෙන්නේ දවසක් ගත වෙනකොට. කාමච්ඡන්ද වැඩි කොච්චර අපිට එනවද කාමච්ඡන්ද උදේ නැගිට ගාම ඉඳලා මේ සමහරුන්ට නැගිටින්නත් කලින් ඉඳලා හීනක් පේනවා. ඒකෙන්ම වැටෙනවා යන්නේ නේද? ඊළඟට ව්‍යාපාද බලන්නකෝ. ඉතින් අර කාමච්ඡන්ද තියෙන ප්‍රමාණයටම ඒවා අල්ලගන්න යනවා. ඉතින් ඒවා තුල ගොඩාක් වෙහෙසෙනවා. ඊට පස්සේ ඒවා පරික්ෂම් කරන්න යනවා නේද ව්‍යාපාදයෙන්. අනු විනාශ කරන දේවල් නේ. ඊට පස්සේ තීන මිද්දයි කම්මැලිකම ගහන යකට නේද? ධර්මයේ තියෙන කම්මැලිකම ලොකු ප්‍රශ්නයක් නේ. දැන් කොච්චර ධර්මයේ දැනගත්තත් කම්මැලි වෙනවා සමහර වෙලාවට නේ. දේශගුණයට වෙන්න පුළුවන් දවස ගත කරන. දැන් මේ කම්මැලිකමට ලොකු බාධාවක් තමයි මේ ආහාර පරිපාලන නැති. ඒ ආහාරවල අනිවාර්යෙන් බලපෑමක් තියෙනවා ඕජ කියන එක. ඊළඟට උද්ධච්ච කුක්කුච්ච කොච්චර බලපානවද? කුක්කුච්ච කියන එක කොච්චර බලපානවද? පසුතැවීමෙන් මේ ගියපු දේවල් වෙච්ච දේවල් නේද? මම ආයි කියන්නම් දැන් කාමච්ඡන්ද කියන්නේ මේ කාමයට තිබෙන කැමැත්ත. අපි කාටත් කාමයට කැමැත්තක් තියෙනවද? ඒක හොඳ ප්‍රශ්නයක් නේ. අපිට කාමයට කැමැත්තක් තියෙන. කාමය කියන්නේ මොනවද? කාමයන් කියලා කියන්නේ. කාම කියන්නේ කැමැත්ත නෙවෙයි. කාම කියන්නේ කැමැත්ත. ඒතර අපිට ජීවත් වෙන්න කැමැත්තක් ඕන, කැම ටිකක් කන්න කැමැත්තක් ඕන, ස්නානය කරන්න කැමැත්තක් ඕන නේද? ඕන නේද? මේ ප්‍රශ්නයක් නෑ. ඒක කාම ඡන්ද කියන්නේ කාමයට තිබෙන කැමැත්ත. එතකොට නමුත් මේක ගොඩක් අයගේ වර්ධනය වෙනවා ඕනකට වඩා. ඒක ලෝභයක් බවට පත් වෙනවා. සමහර කට්ටිය කියනවා අවිජ්ජාවක් බවට පත් වෙනවා. ඔන්න වැඩි අවුල නැතන. කාමය ලෝභයක් වෙනවා අවිද්‍යාවක් වෙනවා. ඒ කියන්නේ ඒකේ වැඩි දියුණු වෙන තැන. ලෝභයටපත් වෙලා අවිද්‍යාවට යනවා. අකමැත්ත කියන එකත් අපට අවශ්‍යද? අපි දැන් දේවල් වලට අපි සමහර අපි දේවල් වලට අකමැති වෙනවා. කෑමට බීමට අකමැති. සමහර ලාවට සමහර දේවල් වලට අකමැත්තක් අපිට ඕනනේ. නමුත් සමහරුන්ගේ අකමැතිකම් යනවා දෝෂය කරා, ද්වේෂය කරා. තවත් සමහරුන්ට එතනත් කන්ට්‍රෝල් කරගන්න බෑ. ඒ කොහෙද යන්නේ ළඟට? ව්‍යාපාදයට යනවා. අන්න. එහෙනම් සාම දරුණු විදිහට යනවා. ඒ නිසා අර හිත පිරිසුදු කරගන්න වැඩපිළිවෙලේ පළවෙනි කාරණාව තමයි කාමච්ඡන්දය අඩු කරගන්න.
කාමච්ඡන්දය ඕන. කාමච්ඡන්දයට යම්කිසි මධ්‍යස්ථ භාවයක් තියෙනවා නේ. ඔබ කාමයේ භුක්ති විඳිනවා. ඔබ රූප භුක්ති විඳිනවා. ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බනේ විවාහ වෙලා දරුවෝ ඉන්නවා නේද? යම්කිසි මධ්‍යස්ථ කාම ජීවිතයක ඉන්න අවශ්‍ය නැත්නම් බෑ. නමුත් ඒවයි ඔබට ගැළපෙන සීමාවක් තියාගන්න. කාමච්ඡන්ද. ව්‍යාපාදයේ අනුන් නැසීමේ චේතනාව. අනුන් විනාශ කරන්න සිටිවිලි. ඒක දේශපාලනිකව වෙන්න පුළුවන්, පුද්ගලිකව වෙන්න පුළුවන් නේද? හැම තැනම එන ඒක අඩු වෙන්න ඕන. නැත්තම් හිත කිලිටි වෙනවා. හිත පිරිසුදු වෙන්නේ. ඊළඟට කාමච්ඡන්ද ව්‍යාපාද තීන සහ හිතේ සහ කියන්නේ කයේ සහ සිතේ තියෙන කම්මැලිකම්. අම්මලි. ඒකත් හරි බලපාන. දැන් අපේ ඇඟ ඕනට වඩා විශාල වුණා. අපි ගොඩාක් දේවල් උඩට දාගන්න ගත්තොත් ඒකත් අපේ සැහැල්ලුවක්. ඒතර මේකත් අපේ හිත කිලිටු කරනවා. ඊළඟට උද්දච්ච කියන්නේ හිතේ නොසන්සුන් භාවය. හිත නොසන්සුන් වුණාම අපි ගොඩක් ඉන්නේ රයිට් මයින්ඩ් එකේද? අපි හිත නොසන්සුන් වුණාම රයිට් මයින්ඩ් එකෙන්ද ඉන්නේ? නෑ. අපි හිත නොසන්සුන් වුණාම අපි විවිධ දේවල් අපි නරක දේවල් ප්‍රව කරන්න යනවා. දැන් ඔය කෙනෙක් ගිහිල්ලා තුවක්කුවක් අරන් මේ තවත් කෙනෙකුට වෙඩි තියෙනවා. අපරාධ කරන නේ මේ සමාජයේ ඉන්නවනේ එහෙම කට්ටිය නේ වරින් වර. දැන් ওই මානසිකත්වය අපිට නැද්ද? ඕනනම් ගන්න බැරිද අපිට? ඇයි අපිට ඒක නැත්තේ? අපිට නැත්තේ අපේ හිත අපි එක තැනක තියාගෙන ඉන්නේ. හිත සංසුන් කරාගෙන ඉන්නේ. ඒ නිසා හිතන්න එපා මේ ඒ කට්ටිය 아무තුම ඒ කට්ටියට මෙතන පරිපාලනයක් කරගන්න බැහැ. ඒ නිසා වැරදි කරන මිනිස්සුන්ට වෙලා තියෙන්නේ මේ හිත එක තැනකට දාගන්න බැහැ. හරි විදිහට. ඊට පස්සේ කුක්කුච්ච පසුතැවෙනවා මිනිස්සු ගොඩක් වෙලාවට නරක දේවල් වලට. හැබැයි සමහර මිනිස්සු ගොඩක් අය පසුතැවෙනවා කරපු හොඳ වැඩ වලට සමහර වෙලාවට. ඒ මොකද මට මේක මගේ බලාපොරොත්තු වෙච්ච විදිහට කරගන්න බැරි වුණා. එහෙම ඕනේ නෑ. පුළුවන් විදිහට කරන්නේ. අවසානයේට කිව්වා විචිකිච්ඡා සැක. දැන් මේ පහ භෞතිකද? මේ කාරණා පහ භෞතික කාරණා පහද? පංචශීලයේ වගේ. මේ කියපු කාරණා පහ භෞතික කාරණා පහද නැත්නම් මානසික කාරණා පහද? කාමච්ඡන්දේ, ව්‍යාපාදේ, තීන මිද්දේ, උද්ධච්ච මේ භෞතික කාරණාද මානසික කාරණාද? පොඩ්ඩක් බලන්න හොඳ. මේවා මානසික කාරණා. ඔන්න අපිට කිලිටි වෙන මූලික තැන ඔන්න ඔය ටික. ඔය පහ. ඔය පහින් ආරක්ෂා කරගන්න එක තමයි මුලින්ම අපි කරන්න ඕනේ. ඔය පහ ආරක්ෂා කරගන්න නැතු ඔය පහින් ආරක්ෂා වෙන්නේ නැතු අපිට අනිච්ච දුක්ඛ නැත්නම් බෑ. කෙනෙක් හිතනවා නම් මුලින් අනිච්ච දුක්ඛ නැත්නම් හිතන්නේ විදර්ශනාවට යamak මුලින්. ඒක අමාරුයි කරන්න එපා. එතකොට විදර්ශනාව ගොඩක් වෙලාවට පහළ වෙන්නේ සංසුන් වෙච්ච හිතක. ඒ සංසුන් වෙච්ච හිත කියන්නේ පංච නීවරණ වලින් බැහැර වෙච්ච හිතක්. පංච නීවරණ අඩු වෙච්ච හිතක තමයි විදර්ශනාව පහළ වෙන්නේ. දැන් හිතන්නකෝ කාමච්ඡන්දේ අඩු වෙලා නැත්නම්, ව්‍යාපාදේ අඩු වෙලා නැත්නම්, තීන මිද්දේ අඩු වෙලා නැත්නම්, ඊළඟට උද්ධච්ච කුච්ච අඩු වෙලා නැත්නම්, විචිකිච්ඡා අඩු වෙලා නැත්නම්, එයාට පුළුවන් ද විදර්ශනාවක් කරන්න? ඒ හිතට පුළුවන් ද මේ යම්කිසි සිද්ධියක අනිත්‍යතාවය ගැන හිතන්න? ඒකේ තියෙන දුක ගැන හිතන්න? ඒකේ තියෙන තමන්ගේ නැති ස්වરૂපේ අනාත්මය හිතන්න? අමාරුයි. අන්න දැන් ආයි කවුරු හරි ජීවිතය ඇහුවොත් මේ හිත පිරිසුදු කර ගන්නවා කියන්නේ මූලික අධීරයේදී. මම මේකේ මූලික අධීරය. පටන් ගන්න තැන. බිග්ිනර් ලෙවල් එකේදී පංච නීවරණ වලින් පැහැරදී. එහෙනම් පින්නතුනි සියලු පව් නොකිරීම. ඊට අකුසල ඔක්කොම අදාළයි. මතක තියාගන්න කිසිම පාපයක්, කිසිම අකුසලයක් කරන්න කියලා කොතනකවත් ඉඩක් කියලා නෑ. අනුමත්තේසු වජ්ජේසු බයදස්සාව. සියලුම අකුසල වල සියලුම පව් වලින් අපි අන්තිමාර්ථයේ විශාලත්වයේ පව් අපි වළකින්න අවශ්‍යයි. ඒ වගේම වැළකීලා නිකන් ඉන්න නෙමෙයි. අනිවාර්යයෙන්ම කුසල් ටික හොඳට දියුණු කරගන්න අවශ්‍යයි. කුසල් කියනවා දිගින් දිගට කරන් යන්න ඕන. කුසල් කාරණා 10යි අකුසල් කාරණා 10යි මූලික. ඊට පස්සේ ඒ දෙකෙන් ඇතිද අපිට? ඒ දෙක ඇතිද අපිට? ඒ දෙක කරාම. දැන් ගොඩක් අය ඔන්න ඔය ගොඩක් අය කරන්නේ ওই දෙක විතරයි පොඩ්ඩක් හරි. මොන තැනකට ආවා. ගොඩාක් අය සාමාන්‍ය ජීවිතේ බෞද්ධ කියලා කරන්නේ ওই දෙක විතරයි. දැන් නොකරන දේ මොකක්ද? අන්න තුන්වන අනුශාසනාවේ කාරණා. තුන්වන එක කරන්නේ නැහැ ගොඩක් කට්ටිය. තුන්වන එක සමහරු ගන්නේ නිකන් ලොකු භාවනාවක් වශයෙන්. එහෙම නෙමෙයි. ඒක ලොකු භාවනාවක්ම නෙමෙයිනේ. දැන් කාමච්ඡන්දේ අඩු වෙනවා කියන එක භාවනාව කරන පැයට විතරක් විනාඩි 10ට විතරක් අදාළ වෙන්නේ නැහැ නේද? කාමච්ඡන්දේ කොයි වෙලාවටද අපිට පහළ වෙන්නේ? භාවනා කරනකොට. කොයි වෙලාවටද කාමච්ඡන්දේ පහළ වෙන්නේ? භාවනා නොකරන සාමාන්‍ය ජීවිතේ ඉන්නකොට. එහෙනම් අපිට මේක ගෙනියන්න වෙනවා සාමාන්‍ය ජීවිතේට කාමච්ඡන්දය අනුකරගෙන.
ව්‍යාපාදයේ පහළ වෙන්නේ භාවනා කරනකොට. භාවනා නොකර අපි භාවනාවෙන් කරන්නේ පොඩි දෙයක් හදාගන්න. පොඩි පසුබිමක් හදාගන්න. පොඩි ට්‍රේනින් එකක් හදාගන්න. නමුත් මේක ඇත්ත චැලෙන්ජ් එක. අභියෝගයේ තියෙන්නේ අනිත් වෙලාවට. එහෙනම් අනිත් වෙලාවේදී අපි මේ ටික අඩු කරගන්න බලන්න. මම ගොඩාක් අයට සිද්ධ වෙන්නේ නැත්තේ ඒකයි. දැන් උතන අපිට තව කාරණාවක් තියෙනවා මේක අර රොබර්ට් රයිට් කියලා මහාචාර්යවරයෙක් යේල් විශ්වවිද්‍යාලයේ උපතක් ලිව්වා why buddhism is true කියලා. රයිට් කියලා. true හරි රයිට්. ඒක උසාර පොතක් බෙස්ට් සෙලින් පොතක්. ඒක මේ අවුරුද්දක් 3ක් 4ක් වෙන්නේ. ඒ පොතේ ඔහු කියන එක දෙයක් තමයි මේක අපි දන්න කාරණාවක්. දැන් මෙහි අපි බටහිරට ආවම මේ බුද්ධ ආගම කියලා කියපු ගා මිනිස්සු හිතන්නේ මොකක්ද එකපාරට? mindfulness. භාවනාවනේ හිතන්නේ. කවුරුත් දන්න දේ mindfulness. mindfulness තමයි කවුරුත් දන්නේ. නමුත් අපි අපේ රටවලට අපි ගියයින් පස්සේ අපිට තේරෙනවා බුද්ධ ආගම කිව්වන් පස්සේ අපිට වෙනම චාරිත්‍ර වාරිත්‍ර අභිචාර විදිහට එක්ක තියෙනවා. ඒත් තියෙනවා භාවනා කරන කට්ටිය. නේ? හැබැයි එහෙ භාවනා කරනවා කියන්නේ මොන වගේද? බොහොම සීරියස් කෙලින්ම නිර්වාණයට අභිමුඛ වෙලා කරන භාවනාවක් කියන කට්ටිය. එහෙනම් අපිට පේනවා මේ හිත සුද්ධ කරගන්න වැඩේ සාමාන්‍ය කර්මයක් වෙලා නැහැ ඒ පළාත. ඒ කියන්නේ එහෙනම් අපි ගොඩක් ගේන්න ඕන මිනිස්සු අර පින් කරනවා මේ පව් වලින් වළකිනවා කුසල් කරනවා ඒ වගේම හිත හදාගන්න වැඩ පිළිලකුත් ඒ මිනිස්සුන්ට කියලා දෙන්න ඕන. ඒක තමයි මේ මිනිස්සුන්ට අහිමි වුනේ. අද බැලුවොත් ආකල්පයක් ගත්තොත් අදහසක් ගත්තොත් නේද ගොඩක් අයට නිකන් පොඩි ඇරියස් එකක් තියෙනවා කියන කාත් එක්ක හරි. කාට හරි බයින්න මොනවා හරි වෙච්ච වැරද්දක් කතා කරන්නේ නේ මොකද හිත හැදිලා නැහැ ඒකත්. අර මුල් දෙක කරනවා පව් ටිකෙන් වළකින්න උත්සාහයක් ගන්නවා කුසලයේ කරගන්න උත්සාහයක් ගන්නවා නමුත් හිත පිරිසුදු වෙන්නේ නැහැ ගොඩක් අය. හිත පිරිසුදු වෙච්ච කෙනා හරි සංවරයි හරි සංසුන් අනිත් අයට අහුම්කම් දෙනවා. ප්‍රශ්නයක් විසඳ ගන්න බලන්න. ගොඩාක් වෙලාවට අවධානය යොමු කරන්නේ ප්‍රශ්නෙට නෙමෙයි මොකටද? උත්තරේට. දැන් අපි ගොඩක් කට්ටිය අවධානය යොමු කරන්නේ මොකද්ද ප්‍රශ්නයක් කතා කරන්නේ කියලා. ප්‍රශ්නෙට විතර ඒ ප්‍රශ්නෙට තියෙන උත්තරේටයි ඒ වගේ සංසුන් වෙච්ච කෙනෙක්. අවධානය යොමු කරන්න. මම අද ඔබට පෙන්වුම් කරේ තන්නංකර දීපංකර මේදංකර ආදී සියලු බුදුරජාණන් වහන්සේලා අන්තිමට මේ ආපු කාශ්‍යප බුදුහාමුදුරුවෝ ගෞතම බුදුහාමුදුරුවෝ වගේ තවත් ඉස්සරහට එන සියලු සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව වන්නේ වෙන මොකක්වත් නෙමෙයි මෙන්න මේ කාරණා තුන. සියලු පවින් වැළකීම සියලු කුසල් කිරීමත් ඒ දෙක විතරක් නෙමෙයි අනිවාර්යයෙන්ම ඊළඟ අධියර තමන්ගේ සිත මේ කිලිටි ධර්ම වලින් විශේෂයෙන්ම පංච නීවරණ මූලික කරගෙන තවත් එහාට තියෙන කෙලෙස් උපක්ලේශ ඒවන් හිත පිරිසිදු කරගන්න. මේ තුන තමයි අපිට කරන්න තියෙන කාරණා තුන. අනිකුත් සියලු ධර්ම කාරණා මේ තුන ඇතුළත වැටෙනවා. ඒක තමයි මේ ගාථාවේ තේරුම. ඉතින් මේ ගාථාව ධර්ම කාරණා සම්බන්ධව තිබෙන බොහෝම මූලිකම ගාථාවක්. ඒ නිසා ඉතින් හරි වැදගත්. දැන් ඔබට පුළුවන් ප්‍රශ්න අහන්න තිබෙන මේ සම්බන්ධව අනිකුත් ප්‍රශ්න අහන්න පුළුවන්. අපිට ඊට පස්සේ අපිට පුළුවන් අපිට වෙලාව තියෙනවා ගොඩක් ආනාපාන සති භාවනාවට යන්න සහ ඊට පස්සේ සිල්පාත් කරන්න. තිබෙන අද අපි කතා කරපු මාතෘකාවට සම්බන්ධව ඉස්සෙල්ලා කතා කරලා ඊට පස්සේ අපි කියන්න යන්න පුළුවන්. හාමුදුරනේ දැන් පංච නීවරණ කිව්වට ඉතින් ඒ අර උද්දච්ච කුක්කුච්ච කියන එක එහෙම නැති කරගන්නේ ඉතින් කොහොමද? මෙහෙමයි ඒ උද්දච්ච කියන එක නැති වෙන්නේ රහත් වෙනකොට කියලානේ කියන්නේ. උද්දච්ච කියන එක ඇවිල්ලා ඒ අකුසලය හෝ එක සංයෝජනයක් කියලා කියනවා සංසාරයට අපි බැඳලා දාලා තියෙනවා. ඒක නැති වෙන්නේ 100%ක්ම රහත් භාවයටපත් වෙනකොට. දැන් මම උදාහරණයක් කිව්වොත් අපි ඔය සංයෝජන වශයෙන් කතා කරන්නේ සංසාරයේ සම්බන්ධ කාරණා ටිකක් තියෙනවා. දැන් මේ පහේ තියෙන්නේ අපි මේවා අඩු කර ගැනීමක් අත්වස්. අපිට 100%ක් නැති වෙන්නේ නැහැ ඕවා. කාමච්ඡන්දය ව්‍යාපාදයේ කොහොමද නැති වෙන්නේ 100%ක් මේ අනාගාමී වෙන්නේ නැති. කාමරාග පටිග තමයි ව්‍යාපාදය. මෙතනින් කියන්නේ හිත දැන් හිත පර්මනන්ට් පිරිසුදු වෙනවද අපේ කාගේවත් රහත් වීමෙන් තොරව. හිත 100% කියන්නේ හිත සදාකාලිකවම පිරිසුදු වෙන්නේ නැහැ අපි කාගේවත්. ඒකත් අපි පිළිගන්න ඕනේ.
එහෙම වෙන්නේ සංයෝජන ධර්ම හරියට මේ අයින් කරගත්ත දවසේ. නමුත් දවසක් ගත කරන සතියක් මාසයක් අවුරුද්දක් ගත කරන දවසක් ගමුකෝ. දවසනේ අපේ අඩුම කාලේ ගත කරනකොට මේ පහ අපි අඩු කරගන්න බලන්න. අඩුතරමේ මේ උත්සාහය උදේ පාන්දර නැගිලා අද නම් මම පංච නීවරණ අඩුවෙන් කරගන්න තමයි ඕන කියලා ටික ටික අඩු කරගන්න. ඒක තමයි කරන්න උද්දච්චය කියන්නේ. ඉතින් ලොකු මේක ඒක නිවන් ලබනකොට නැති එකක්. අත්වශයෙන් ඒ කියන්නේ උද්දච්ච කියන්නේ හිත නොසන්සුන් භාවය. අපි නිවන් දකින්නකම් අනාගාමී පුද්ගලයාගේ හිත යම් ප්‍රමාණයකට සංසුන් නැහැ කියලා කියනවා. යම් ප්‍රමාණයකට. ඔය හතර නෑනේ. එහෙම හිතුවට හම්බුනේ දැන් මේ කාමච්ඡන්දේ ව්‍යාපාදයේ කියන ඒවා නම් අපිට හිතලා පොඩ අඩු කරගන්න පුළුවන්. හිතේ විසිරෙන එක දැන් අපි කොහොමද ඒක නැති කරගන්නේ කියන එක ඒක තමයි. මෙහෙමයි හිත නොවිසිරෙනවා කියලා කියන්නේ හරියටම රහත් භාවයට පත් වුණාමනේ උද්දච්චය අයින් වෙනවා කියන්නේ. ඒ කියන්නේ මේ ජීවිතේ දැන් මෙහෙමයි. නිවන් ලබන කෙනෙක් සම්බන්ධවනේ මේ ඒ සාකච්ඡාව වෙන්නේ. නිවන් ලබන කෙනා ලෞකික ජීවිතේ ගොඩක් වෙලාවට යාගේ වෙනසක් වෙන තැනක් ඒක. ඒතකොට හිත විසිරෙන්නේ නැහැ කියන එකේ තියෙන්නේ ගොඩක් වෙලාවට එක අරමුණකට හිත තියාගැනීමේ හැකියාව. දැන් අපි හිතමු ඒකත් අර දෙකට සම්බන්ධ. දැන් ඔබතුමී කියවනේ කාමච්ඡන්ද ව්‍යාපාද ලේසි අරක අමාරුයි. හැබැයි ඇත්තටම කාමච්ඡන්ද ව්‍යාපාද නිසා තමයි මේ හිත විසිරෙන්නේ අපි. අපි ගොඩක් වෙලා ඒ කියන්නේ ඇලීම් ගැටීම් කාමච්ඡන්දේ ඇලීම් ව්‍යාපාදයේ ගැටීම්. අපි යම් ප්‍රමාණයකට අපි හදා ගන්නවා. නමුත් සම්පූර්ණ අර්ථයෙන් ගත්තම අපේ මේ හිත නොසන්සුන් වෙන්නේ ඒ සම්බන්ධ කාරණාවක්. ඇලීමක් ගැටීමක් සම්බන්ධව අපි දෙන රෙස්පොන්ස් එකක් නිසා තමයි ප්‍රතිචාරයක් නිසා තමයි අපිට වෙන්නේ අපේ හිත නොසන්සුන්. සාමාන්‍ය ජීවිතේ. නමුත් ඔබට අවශ්‍ය නම් හිත සම්පූර්ණයෙන්ම සංසුන් කරගන්න. ප්‍රමරණ සදාකාලිකව එනම් මේ සංයෝජනයන් නැති විය යුතුමයි අදාළ අවස්ථාවේ. ඉතින් දැන් අපි ප්‍රායෝගිකවම මේ පොතෙන් මේ කියන්නේ ප්‍රායෝගිකව දැන් මේ වෙලාව. ප්‍රායෝගිකව ගත්තොත් මම කියන්නේ මෙතෙන්දී පංච නීවරණ අඩු කරගෙන ජීවත් වෙන්න බෑ. දැන් මෙහෙම ගමුකෝ. ඊයේ මගේ හිත ගොඩක් ප්‍රසංසුන් වුණා. අයුලේ පවුලේ කාරණාවක්, ප්‍රශ්නයක්, දෙයක් බලාපොරොත්තු වෙච්ච දෙයක් නොවීම. අද මම ඒ සම්බන්ධව තිබෙන ඒවා අඩු කරගන්න. ඔන්නෝම වෙන්න ඕන. එකපාරට 100%ක් ඔක් කරගන්න බෑ. හිමීට අර කියන්නේ සාමාන්‍යයෙන් ඕක මේ අනුපුබ්බේන මේදාවි තෝකං කන්නේ. අන්න රත්තරන්කාරයෙක් කර මේ මලකඩයින් කරනවා වගේ වැඩක් නෙමෙයි හිමීට. එතකොට මේක හිත සංසුන් කරගන්න වැඩි එක දවසින් කරන්න බෑ. එහෙනම් සංසාර ගමනේ ගොඩාක් පින් කරමු. ගොඩාක් කුසල් කරපු කෙනෙක් තමයි ඒක හරියන්නේ. අනිත් අයගේ හිමීට ප්‍රැක්ටිස් එක වෙන්නේ. නමුත් යම් ප්‍රැක්ටිස් එකේ දිනුවක් වෙනකොට එයා දවසේ ගොඩක් දැන් ඊයේ 100%ක් වුණා නම් අද 80%කට අඩු කරගන්න. අඩු ගානේ 10%කටවත් එයා තියාගන්න. විසිරෙන එක 10%ක ප්‍රමාණයකටවත් එයාට ගේ ගන්න එන්න පුළුවන්. 100%ක් නැති වෙන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් අර සංසුන් වෙච්ච හිත හරීම ප්‍රතිඵලදායකයි. සතුටින් ඉන්න පුළුවන්. ප්‍රශ්න නැහැ ගෙදර. ආගියුමන්ට්ස් අඩුයි නේද? දැන් නේද? ඉන්න තැන්වල ඕනේ වෙන්නේ අපිට ගොඩක් වෙලා නේද? ඒවා බොහෝම අඩු කරගෙන ඉන්න මිනිස්සුන්ව තවත් අවබෝධ කරගන්න පුළුවන් නේද? දැන් ඔය මිනිස්සුත් එක්ක ඉන්නකොට ගොඩක්ම තියෙන ප්‍රශ්න තමයි අනිත් මිනිස්සුව අවබෝධ කරගෙන තියෙන ගොඩක් අය. දැන් මට ඕන දේ මං කියලා ඊට පස්සේ අවබෝධ වෙන්නේ නැහැ. ඊට පස්සේ ප්‍රශ්න. තමන්ගේ අම්මා තාත්තට ප්‍රශ්න, අම්මා තාත්තගේ ළමයින්ට ප්‍රශ්න, බාහිර සමාජෙත් එහෙමයි, දේශපාලනඥයත් එහෙමයි, ආගම සංස්කාරත් එහෙමයි නේ. මම පොඩ්ඩක් කියන්නම් අර සංයෝජන ධර්ම නැති වෙන විදිය ගැන කතා කරලා තියෙනවා. ඒක කියනවා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලපත පරාමාස කියන තුන තමයි සෝවාන් වෙනකොට අඩු වෙනවා කියලා කියනවා. වෙලා යනවා කියලා කියනවා. නමුත් මේක ටිකක් ඇකඩමික් කාරණාවක්. සක්කාය දිට්ඨිය 100%ක් නැති වුණත් ඒ පුද්ගලයා තමන් සකදාගාමී නෑ කියනවා. සකදාගාමී නෑ කියලා එයාට එනවලු අදහසක්. එහෙම වෙන්න ඕනේ. දැන් සක්කාය දිට්ඨිය කියන රූපස්කන්ධේ වේදනාස්කන්ධය සංඥාස්කන්ධය සංඛාරස්කන්ධය විඥානස්කන්ධය ගැන තිබෙන විෂය ආකාරයෙන් තිබෙන ආසාවනේ. රූපේ මගේ ගාව තියෙනවා මම රූපය ඇතුලේ ඉන්නවා රූපය කියන්නේ මමයි මම කියන්නේ රූපයයි. අන්න ඔය වගේ අනිත් එකකට දාන්නකො ඔය වගේ වේදනාව ඇතුලේ මං ඉන්නවා මං වේදනාව මමයි වේදනාවයි එකයි කොහොම කියලා හතර වගේ හතරවරක් වැඩි කිරීම 5 20ක් වෙනවා. නමුත්
සෝවාන් තත්ත්වයටපත් වුණාම සක්කාය දිට්ඨිය නැති වෙනවා. නමුත් ඒ පුද්ගලයාට කිසියම් වූ විදියක මම ඉන්නවා කියලා නෙමෙයි. මම ඉන්නවා කියන එකනේ සක්කාය දිට්ඨිය නැති වෙන්නේ. නමුත් Taman ඉදිරියට ගියන්න ඕන කියලා අදහසක් ඇති වෙනවා. නිවන් දකින්න. තියෙන්න බෑ. එහෙනම් මම දැනට සෝවාන් සකදාගාමී වෙන්න ඕන. ඊට පස්සේ අනාගාමී වෙන්න ඕන සකදාගාමී. අනාගාමී කෙනාටත් වෙනවා. ඇයි දැන් මං තාම අනාගාමී. මං රහත් වෙන්න. එක්ක මං රහත් වුනේ නැත්නම් බ්‍රහ්ම ලෝකෙට මං යන්න පුළුවන් කියන පොඩි අර ඒක මම ආයනයක් නෙමෙයි Taman ගැන අදහසක් තියෙනවා. ඒ ටික තමයි සෝවාන් වෙන්නේ. සකදාගාමී වෙන්නේ කාමරාග පටික කියන මේ කාමයේ සහ ඇලීම සහ ගැටීම ගැන යම්කිසි ස්වરૂපයකට පුණී වෙනවා කියලා කියනවා. ඒ වගේම අනාගාමී වෙනකොට කාමරාග පටික සම්පූර්ණයෙන්ම බැහැර වෙනවා. ඒ කියන්නේ කාමරාග පටික බැහැර වෙච්ච කෙනෙක් නේ නිවන් දැක්කේ නැත්තම් කොහෙද උපදින්නේ? සුද්ධාවාස බ්‍රහ්ම ලෝක පහේ උපදින්නේ. මෙහි හිටියා නම් එයා ඊට පස්සේ පහක් තත්ත්වෙටපත් වෙනවා. එතෙන්දි පහක් නැති වෙනවා කියලා කියනවා. රූප රාග, අරූප රාග, මාන උද්දච්ච අවිච්ඡ. දැන් මේ කාම රාගේ නැති වුණාට අනාගාමී වෙන අවස්ථාවේ තවත් රාගයක් තියෙනවා රහත් වෙනකොට. ඒ මොකද්ද? ඒ රූප රාග, රූප බ්‍රහ්ම ලෝක වල යන දින ආසාව. අරූප බ්‍රහ්ම ලෝක වල යන දින ආසාව ඒකත් රාගයක් නෙනේ. රාගය කියන එක සුළු කරන්න එපා කාම රාගය කියලා. රූප රාග, අරූප රාග. මානෙ මනින එක. රහතන් වහන්සේ කෙනෙක් එක මනින අනාගාමී පුද්ගලයා. ඒ මම තාම අනාගාමී. එතන රහත් වෙලා. උද්දච්ච අනුසංසුද්ධා. අවිජ්ජා සංසාරේ යන හේතු චතුරාර්ය සත්‍ය ගැන තියෙන නොදැනුම් බව. ඔන්න ඔය ආකාරයෙන් තමයි පොත්පත්වල තියෙන්නේ මේ සංසාරේ අපි ඇවිදින විදිය ගැන. ඉතින් සිත පිරිසුදු කරගන්න වැඩි මූලික අධීරයේදී පංච නීවරණ වල අඩුවක් තමයි කරගන්නේ. මා අදහස් කරන්නේ නැති කර ගැනීමක් නෙමෙයි අඩුවක් කරගන්න මූලික අධීරයේදී. අඩු කරගන්න බලන්න දවසේ. පුළුවන් විදියට. ඊළඟට දැන් මම ප්‍රශ්නයක් අහන්න කැමතියි මේ දැන් අර මේ කාරණා තුනක් කියවනේ බුදුවරුන්ගේ අනුශාසනාවයි කියලානේ. අද දවසේ සබබාබස කරනවා. කුසලස් උපසම්පදා සචිත්ත පරිවර්තන. දැන් ඔබට කල්පනා කරලා බලන්න ඔබ ඔය තුنين වැඩිපුර මොකද්ද කරන්න කියලා. ඔබ ඔය තුنين වැඩිපුර මොකද්ද කරාගෙන තියෙන්නේ මේ අද මේ වෙනකොට 2021 දවස් සැප්තැම්බර් 18 වෙනකොට අද මොකද්ද ඔයන් වැඩිපුර කරාගෙන තියෙන්නේ. අවංකවම බැලුවොත්. අර මුල් දෙක නේද ගොඩක් කරන් තියෙන්නේ. ඔන්න බලන්නකෝ ඉතින් අපි ඒ නිසා මේ වැදගත්ම පීස් එක අපි අඩු වෙලා තියෙනවා. තුන්වෙනි එකත් අපි කරන්න ගොඩාක් කරනවා. අර දෙකත් කරගනිමින් තමයි තුන්වෙනි එක කරන්නේ. මොකද හදිසියෙ හැරි මැරිලා සෝතාපන්නවත් වෙන්න බැරිුණොත් ඊළඟට ජීවත් වෙන්න පින් තියෙන්න බෑ නේද? ඒ දෙක කරගෙන තමයි කරන්නේ. මේ දෙකත් කරගනිමින් යම් ප්‍රමාණයකට තුන්වෙනි කාරණාව කරන්න අවශ්‍යයි. ආමුදුරන් මේ පංච නීවරණ වල කාමච්ඡන්දය කියන එක නැත්තටම නැති වෙලා ගියොත් ඉතුරු ඒවා තියෙනවා. ව්‍යාපාද උද්දච්ච කුච්ච පංච නීවරණ වල කියන කාමච්ඡන්දේම තමයි අර කාමරාගයක් බවට පත් වෙලා අනාගාමී වෙනකොට සම්පූර්ණයෙන්ම නැති වෙන්නේ. එහෙනම් ඔබ කියන පරිදි කාමච්ඡන්දය සම්පූර්ණ නැති වෙනවා නම් එයා අනාගාමී වෙච්ච පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒතකොට ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් දැන් අපි මේක කියපු අවස්ථාවෙන් පස්සේ කවුරු හරි ඔබ සීරියස් වෙලා ඔබ කාමරාගය ගැන 100ක තත්යකට යනවා නම් කවුරු හරි කෙනෙක් කියන්න පුළුවන් වුණොත් කාට හරි ඒ පුද්ගලයා අනාගාමී පුද්ගලෙක් වශයෙන් මැරෙනවා. ඉතින් රහත් වුන් නැත්නම් එයා සුද්ධාවාස පහේක උපදලා එහි රහත් වෙනවා. ඉතින් මෙහෙමයි. ඒකෙන් විතරක් බෑ. කාමරාගේ නැති වෙනවා කියන්නේ පටිගෙත් නැති වෙනවා කියන එක. මොකද ওই දෙක එක කාසියක දෙපැත්තක් නේ. ආසාවයි තරහයි කියන්නේ එකම කාසිය දෙපැත්ත. දැන් අපි ගොඩක් වෙලාවට වෛරය පළ කරන්නේ කාටද? නොදන්න අයටද ආදරය කරන ළඟින් ඉන්න අයට. අපි ගොඩක් බැලුවොත් අපි ගොඩාක් වෛරය පළ කරලා තියෙන්නේ අපි ආදරය කරපු අයටද අපි නොදන්න අයටද? දන්න අය. ඔන්න බලන්න. එහෙනම් ඒ කියන්නේ මොකද්ද? ආදරේ අනිත් කියන්නේ කැමැත්තේ අනිත් පැත්තම පළ ඒ කියන්නේ ඒ පුද්ගලයාටම තමයි අකමැත්ත පළ කරලා තියෙන්නේ. මොකද හේතුව අපි ඒ කියන්නේ රාගය නැති වෙනවා නම් ද්වේෂයත් ඒත් එක්කම නැති වෙන්න ඕන.
ඒක තමයි තුල සිතේ විසිරෙන බවයි ඔක්කොම නැති වෙලා යනවා කියලා මට හිතෙන්නේ. ඉතින් කාමච්ඡන්දය තමයි උඩ නැති කරගන්න ඕනේ කියලා මට හිතෙනවා. කාම ඡන්දයෙන් තමයි පටන් ගන්න. දැන් බ්‍රහ්මයෝ බවට පත් වෙන්නේ කාමයේ අඩු කරගෙන. කාමයේ අඩු කරගන්න ප්‍රමාණයට වෛරයක් නෑ. වෛරය එන්නේ කාම හේතුවකටනේ. වෛරය එන්නේ කාම හේතුවකට. එහෙම නැතුව මානසික අවුලක් තියෙන කෙනෙකුට නිකන් කේන්ති යන්න පුළුවන්. නමුත් සාමාන්‍ය කෙනෙකු ගත්තොත් ඒ කෙනාට වෛරය කියන එක තරහ කියන එක එන්නේ කාම හේතුවකට. එතකොට අපි ඇලුම් කරන අයට තමයි අපි ගොඩක් සැරපෙන්නන්නේ නේ. එහෙම නේද? ඇලුම් කරන අයට තමයි ගොඩාක් සැරපෙන්නන්නේ. ඒක සාමාන්‍ය ජීවිතේ දරුවන්ට දෙමව්පියෝ වෙන්න පුළුවන් මේ දෙමාපියන් දරුවෝ වෙන්න පුළුවන් නේ. ඊළඟට අනිකුත් සම්බන්ධතා ගත්තොත් නේද? මොකද අපි ඒ ඇලුම් කරන පුද්ගලයෝ හරහා අපේ තියෙන ඔක්කොම දේවල් කරගන්න බලන. එහෙම හරියනවා. ගැටලු වෙනවා. එහෙම වෙන්නේ නැහැ සමහරවල්. පුද්ගලයෝ වෙනස් නේ. කාමච්ඡන්දය කෙනෙක්ගේ අඩු වෙනවා කියන්නේ ව්‍යාපාදයක් අනිවාර්යෙන්ම අඩු වෙනවා. මේ දෙක දෙපැත්ත එකම පැත්තේ එකම කාසිය දෙපැත්ත වගේ. ඒ වගේම දැන් ධර්මානුකූලව කියනවා මේ කාමය වැඩි වෙලා මැරෙන කෙනෙකුට ප්‍රේතෙක් වීමේ හැකියාව තියෙනවා. හැකියාව තියෙන ගමන් බය වෙන්න ඕනේ. කාමයේ වැඩි වෙලා මැරෙන කෙනෙක් ප්‍රේතෙක් බවට පත් වීමේ හැකියාව වැඩි සම්භාවිතාව. ද්වේෂයේ වැඩි වෙලා මැරෙන කෙනෙක් සත්ත්ව යෝනිය විශේෂයෙන්ම සර්ප වගේ යෝනියකට යන්න පුළුවන් ගොඩක් වෙලා. සාමාන්‍ය ධර්මයේ ගොඩක් කියනවා කේන්ති මැරිච්ච හැමදෙනාම වගේම සර්පය බවට පත් වුණා කියලා. ගොඩාක් අය. ඉතින් ධර්මාශෝක රජුගෙන් ඉඳලා ඊළඟට තවත් අපිට අර ස්වාමීන් වහන්සේ කෙනෙක් ගැන කියනවා සිල් රැකලා පසුතැවිලා මැරිච්ච මේ මාසපොත්ච්ච ස්වාමීන් වහන්සේ කෙනෙක්. මොකද මේ අපි දැන් අපි ධර්ම පාඩමේදී කරානේ ලෝභයනේ කාමයේ කියලා කියන්නේ. දිනුනාම කාමයේ තමයි දිනුනාම ලෝභය බඩපත. ඒකේ කෑලි තවත් තියෙනවා කීපයක්. මානය දිට්ඨිය කියන්නේ ආසාවේ කෑලි. මනිනවා සහ දෘෂ්ටි හදා ගන්නවා. ද්වේෂයේ කෑලිත් තියෙනවානේ. මොනවද ඒවා? දෝෂ ඉස්සා මච්චරිය සහ කුක්කුච්ච අන්න. يعني මේ කේන්තියේ තියෙන කෑලි තව හතරක්. ඊර්ෂාව කියන්නේ ද්වේෂයක් කියලා කියන්නේ. ඇයි ද්වේෂයක් වෙන්නේ ඊර්ෂාව? අපි කෙනෙක්ගේ ලැබපු දෙයකට අපි කැමති නැහැ. මම ඒකත් එක්ක ගැටෙනවා. ඒ achievement එකත් එක්ක මම ගැටෙනවා. ඊළඟට මච්චරිය කියන්නේ මාත්සරය. තව කෙනෙක් යමක් භුක්ති විඳිනවට මම කැමති නැහැ කියන අදහස. ඒකත් ද්වේෂයේම කෑල්ල. ඊළඟට මේ කුක්කුච්ච කියන එකයි ද්වේෂයේ කෑල්ලක් වෙන්නේ. ඇයි උද්දච්චයේ පැත්තකට ගිහිල්ලා කුක්කුච්චය කියන එක මෙතෙන්ට එන්නේ නැහැ. පසුතැවෙනවා කියන්නේ මොකක්ද? ඒ වෙච්ච දේ සම්බන්ධව ගැටෙනවා. එතන ද්වේෂයක්. ඒ බැලුවයින් පස්සේ අපි මේ කාමච්ඡන්දයෙන් හදාගෙන ප්‍රශ්න ටික ද්වේෂයෙන් තමයි ගොඩක් ස්ට්‍රගල් කරන්නේ ඒ සම්බන්ධ. දෙකම සම්බන්ධයි දෙපැත්තට. ඊළඟට එතකොට දැන් අපි කතා නොකරපු දෙයක්. දැන් පංච නීවරණ ගැන කතා කරේ අර හිත පිරිසුදු කරගන්න කියන මූලික අධීර වශයෙන්. පංච නීවරණ හරියට අඩු වුණ ගමන්ම කෙනෙක්ට මොකද්ද වෙන්නේ? එයාට ධානය පහළ වෙනවා කියලායි කියන්නේ. විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ධානය පහළ වෙන්න ගන්න. ඒතර ඒ තමයි ඔය බ්‍රහ්ම ලෝක වලට යන පැත්ත සම්පූර්ණ. මොකද මේ තාපසවරු ඉන්දියාවේ දැනටත් සමත භාවනාව කියන්නේ බුදුහාමරණ එකක් දෙයක. සමත භාවනාව කවුද මුලින් පාවිච්චි කරේ? බුදුහාමුදුරුවෝ. කවුද පාවිච්චි කරේ මුලින්? මොන කෙනෙක්ට කියන්න පුළුවන්. සමත භාවනාව බුදුරජාණන් වහන්සේගේ නිර්මාණයක්. සමතේ බුදුරජාණන් වහන්සේ ආරම්භ කර නිර්මාණය කරපු දෙයක්ද? කවුද නිර්මාණය කළේ? සමත දැන් අපි සමත විදර්ශනා කරන්න කියලානේ කියන්නේ. දැන් සතිපට්ඨාන එන්නේ එතෙන්ටමනේ.
සතිපට්ඨාන වලිනුත් කරන්නේ සමතයට එන එකයි විදර්ශනාවට එන එකයි. සමත විපස්සනා තමයි ලෝකෙ තියෙන ප්‍රධානම භාවනා ක්‍රම දෙක. එතකොට සමතේ ප්‍රී බුද්දිස්ට් උදාහරණට කලින් තිබිච්ච එකක්. දැන් ඒකනේ ආලාර කාලාම උද්දකරාම පුත් ඔක්කොම මේ තිබුණානේ ධානය උපලවාගෙන ඒ සමත භාවනාව. නමුත් බුදුහාමුදුරුවෝ අලුත් ධානයක් නිර්මාණය කළ පෙන්වනවා. ඒ තමයි නවවන ධානය. හතරක් රූපාවචර ලෝක වලට යන්නේවා. හතරක් අරූපාවචර ලෝක වලට යන්නේවා. එකක් තියෙනවා රහත් බවට පත් වුණායින් පස්සේ පමණක් නිදින්න පුළුවන් ධානය. මම ඊයේත් උඹ කිව්වා අභිධර්ම පාඩේ. සංඥා වේදිත නිරෝධය. ඒක රහත් වෙන්නම ඕන. නැත්නම් ඒකට යන්න බෑ. මම තව පොඩි දෙයක් කියන්න පොඩ්ඩක් මේ පංච නීවරණ අඩු කරගන්න වැඩේට පොඩි උදව්වක් වශයෙන්. දැන් කෙනෙක් අහයිනේ මොකටද පංච නීවරණ නැති කරන්නේ? මොකක්ද ඕකෙන් වැදගත්කම? දැන් අද කිව්වා හිත පිරිසුදු කරගන්න. හිත පිරිසුදු වුණත් එකයි නැත්ත් එකයි කොහොමත් මං ජීවත් වෙනවා කියලා කෙනෙක්ට එන්න පුළුවන් හැඟීමක්. නෑ එහෙම හිතන්න එපා. හිත පිරිසුදු වීම බුදුහාමුදුරුවෝ වගේ කරලා තියෙන අනුශාසනාවේ ප්‍රධාන ශාසනාවේ ඒ වගේම කාරණා පහක් ඔබට අධ්‍යයනය කරන්නට තියෙනවා සම්බන්ධව. විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව. මොනවද මේ විතක්ක ਵਿਚාර කියන්නේ? අදහසක් ඇති වෙනවා. ਵਿਚාර කියන්නේ අදහසේ අපි ජීවත් වෙනවා. එතකොට මේ වයින් තමයි අපි වචන හදාගන්නේ. ඇත්තටම අපිට අදහස් ගොඩක් ඇති වෙනවා. දැන් කෙනෙක් මේ පංච නීවරණ හොඳට අඩු කරාගෙන ඉස්සරහට ගමන් කරනකොට විතක්ක ਵਿਚාරත් අඩු නැති වෙලා යනවා. නැති වෙලා කියලා කියන්නේ ඒවා తాවකාලිකව යටපත් වෙලා යනවා. ඊළඟට ප්‍රීතියක් ප්‍රශ්නයක් නේ. දැන් අපි සතුටටපත් වෙලා ඉන්න එකත් අකුසල් කරන්න සමහර වෙලාවට හේතුවක් වෙනවා. මොනවට වඩා. ඒ කියන්නේ මේ භාවනානුයෝගී යෝගාවචරයා හිතනවා එක තැනකදී ප්‍රීතියක් මට බාධාවක්. ප්‍රීතියක් නැති ඒක සම්පූර්ණයෙන් අඩු වෙලා යනවා. ඊළඟ සුඛයත් එක බාධාවක් වෙනවා. ඒකාග්‍රතාවය ඒකත් යම් තැනක බාධාවක් වෙනවා කියලා එයා යනවලු. උපේක්ඛා සති පාරිශුද්ධි කියන තැනකට ලෙවල් එක. මොකද්ද මේ කියන්නේ? එයාගේ මේ උපේක්ෂාවයි මයින්ඩ්ෆුල්නස් එකයි සතියයි දෙකම පිරිසිදු බවට පත් වෙනවා. අන්න එතනලු ධානය හැදෙන තැන. හරි? ඔය ධානය හැදෙන්නේ හරියට අන්න එතනදී. උපේක්ඛා සති පාරිශුද්ධියට පත් වෙනවා. මේ දැන් එතකොට මේ පංච නීවරණ වර්ධනය කළා මේ හිත දියුණු කර හිත පිරිසිදු කරගෙන ඉන්න හදන භාවනානුයෝගී කෙනෙකුට හිතෙන්න ගන්නවලු ටික ටික යන්න ඉස්සරහට ප්‍රීතියත් සුඛයත් මට බාධායි. මොකද ඒවත් තුනත් මම පිනවන්නේ යනවා ගොඩක් වෙලා. මට ඕන සම්පූර්ණ කාමයෙන් අයින් වෙලා මට උපේක්ෂාවෙන් ජීවත් වෙන්න. අන්නේ උපේක්ෂාව තමයි අපි කියන්නේ ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉන්න. දැන් ගොඩක් අයට වෙන්නේ මොකද? එක්ක ඇලෙනවා, එක්ක ගැටෙනවා. එක්ක මලට ආස කරනවා නැත්නම් මලට බනිනවා නේද? ওই දෙකම බුදුහාමුදුරුවෝ පාපි. මැද තැනක ඉන්න, ඇලෙන්න එපා, ගැටෙන්න එපා, මැද තැනක ඉන්න. හොඳයි අපි තව ප්‍රශ්නයක් අරගෙන අපි ධර්ම සාකච්ඡාව අවසන් කරලා ආනාපානසති භාවනාවට යමු. තව කාගෙත් ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. සාමනක් තියෙන අද කරපු දේවල් සම්බන්ධව හෝ වෙනත් දේවලුත් අහන්න පුළුවන් ඉතින් අපිට අවස්ථාවේ ඊළඟ කාට හරි ධර්ම කාරණා සම්බන්ධ ප්‍රශ්න ස්වාමීන් වහන්සේ දැන් මුලින් කතා කළානේ මේ කුසලයි පිනුයි ගැන. කුසල පින්. එතකොට ස්වාමීන් වහන්සේ දැන් අපිට පින් කරන්න බෑ නේද? කුසල් කළා නේද පින් රැස් කරන්නේ. දැන් අපි කුසල් අනුමෝදන් කරන්නේ නැහැනේ පින්නේ අනුමෝදන් කරන්නේ නේ. තාම හොඳ ප්‍රශ්නයක් ඒක තමයි. ඔව්. දැන් ඒක හරියටම හරි. දැන් මේ ගාථාවෙත් තියෙනවා ඒකනේ. කුසල් කරන්න පින් කරන්න. පින් කිරීමක් නෙමෙයි කියන්නේ කුසල් කරන්න කියලා. හැබැයි අතන තියෙනවා අර මේ පුඤ්ඤංචේ පුරිසෝ කෛරාතේ තමයි. පින් කරන්න කියලා කියනවා. නමුත් පින් කරනවා කියන අදහස සංසාරය සම්බන්ධ අදහසක්. කුසල් කරනවා කියන අදහස
ක්ලේශයන් අඩු කරගන්නවා කියන අදහස. ඒතකොට අපි ගොඩක් උත්සාහවත් වෙන්න ඕන පෞද්ගලික අදහස කුසල් කිරීම තුල පින් ඉබේටම රැස් වෙනවා. අපි මේ ලෝභය අඩු කරගත්තම, දෝෂය අඩු කරගත්තම, මෝහය අඩු කරගත්තයින් පස්සේ ඒත් එක්කම ඒ අනිවාර්යයෙන්ම ස්වයංක්‍රීයවම පින් නිර්මාණය වෙනවා. ඒකනේ බුදුහාමුදුරු පෙන්වු කරන්නේ මේ අසුරු සැනක් මෛත්‍රී සිතක් වැඩුවොත් සියලුම දේවල් වලට වඩා ආයකින් කුසලයක් නිර්මාණය වෙනවා කියන්නේ. වේලාම සූත්‍රනේ කියන්නේ ඒක නෙමෙයි. මේ ඒක කියනවා මුලින්ම තිරිසන් සතෙකුට ආහාර ටිකක් දුන්නම ආත්ම ලක්ෂයක් එක පස්සෙන් එනවා. තිරිසන් සතෙකුට කෑම ටිකක් දුන්නා. බලන්න බල්ලෙක්ට කෑම ටිකක් දුන්නම ආත්ම ලක්ෂයක් 100,000ක් පස්සෙන් එනවලු ඒ කරපු එක පිනක් වෙලා. කරන්න බෑ. හිතන්න බෑ කුසලයක් වශයෙන් කරා කියලා. ඒක පිටිපස්සෙන් වෙනවා. ඊළඟට දුස්සීල මිනිස්සෙකුට යමක් දුන්නම තවත් ලොකු කාලයක් පිටිපස්සෙන් එනවා. ඔය මිනිස්සෙක් දුස්සීල උනා. ඊළඟට ඔය බාහිර ශාසනවල ඉන්න අයටත් බුදුහාමුදුරුවෝ කතා කරනවා. ඒ අයටත් දැන් බෞද්ධම වෙන්නේ නැහැනේ ගොඩක් වෙලාවට වෙනත් අයත් ඉන්නවනේ. කාමයේ අඩු කරගෙන ඉන්න Hindu අයත් ඉන්නවනේ. කාමයේ කියන එක අඩු කරන්නේ බෞද්ධය විතරක් නෙමෙයිනේ. එතකොට ඊළඟට ඒ අයට ඉතින් ඔහොම කියනවා සෝවාන් මාර්ගය, සෝවාන් ඵලය, සකදාගාමි මග්ගඵල, අනාගාමි මග්ගඵල, අරහත් මග්ගඵල, ඊළඟ පසේ බුදුරජාණන් වහන්සේලා මේ රහතන් වහන්සේලා, 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා, පසේ බුදුරජාණන් වහන්සේලා, සම්මා සම්බුදුරජාණන් මහා සංඝරත්. දැන් එතන කියනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේට පස්සේ මහා සංඝරත්. මහා සංඝරත්නයට පූජා හිතන සිතවිල්ල සම්මා සම්බුදුරජාණන් වහන්සේටත් වඩා කුසල ඇති වෙනවා. මොකද එතන බුදුහාමුදුරුත් ඉන්නවා. අන්තිමට කියනවා මේ කියන්නේ මේ ඔක්කොම කරන්න පුළුවන් විදිහට හැම දෙයකටම වඩා ස්ප්ලිට් සෙකන්ඩ් එකක් අසුරු සන මෛත්‍රී සිතක් හරියට වර්ධනය කරපු කෙනෙක්. අසුරු සන මේ මොහොතක් හරියටම මේ ලෝකේ ඉන්න හැම දෙනාම සුවපත් වේවා. හැම දිනාටම සැප සැලසේවා. එයාගේ රෝගාබාධ බැහැර වෙලා එයා හැම දිනාටම මේක ඒ සියලුම දේවල් වලට වඩා ඉතාම බරපතල කුසලයක් වෙනවා කියලා මේ සූත්‍රය කියනවා. ඉතින් මේකෙන් කියන අනිත්‍යව කරන්න එපා කියලා නෙමෙයි. දැන් බැලුවම අපිට කුසලයට අපිට තියෙන සමීපත්‍ය කොච්චර ළඟද? ඒ කියන්නේ අපි ගොඩක් වෙලාවට හිතනවා එක එක භෞතික මට්ටමින් කුසල් සම්බන්ධ. නමුත් කුසලයේ කියන්නේ අපි ගාව කරගන්න පුළුවන් පහසුම දෙයක්. ඉතින් ඒ නිසා එතන ගන්න වෙන්නේ කුසල් කරන්න පින් නිර්මාණය වෙනවා. නමුත් සමහර තැන්වල තිබෙනවා කුසලයේ පිනට සම්බන්ධ කරලා කතා කරපු තැන් තිබෙනවා. ඉතින් ගොඩක් වෙලාවට පින ගැන හිතලා කරන්න ගියාම පොඩි ලෝභයකුත් ඇති වෙනවා. පොඩි ඊළඟ ජීවිතවලට මම හදා ගන්නවා කියලා එකක් තියෙනවා. නමුත් කුසල් කරන එක තමයි අපි මෙතන කියන්නේ. ඒක තමයි වර්ධනය වෙන්න ඕන. හොඳයි එහෙනම් අපි ආනාපාන සති භාවනාවට යමු. ආනාපාන සති භාවනාවේදී අපි විශේෂයෙන්ම කරන්නේ මේක ඉතාම වැදගත් භාවනාවක්. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මොකටද මේ හුස්ම ගැන අපි. හුස්මයි අපේ හිතේ සංවරය කොහොමද හදාගන්නේ කියලා. සතිපට්ඨාන සූත්‍ර දෙකේම කියනවා මේ හුස්ම කියන එක අපේ ආවේගයන්ට සම්බන්ධයි. ඒ කියන්නේ අපි කේන්ති ගියාම අපි ඕනකට සතුටු වුණාම කාමයටපත් වුණාම හුස්ම වල වෙන විචල්්‍යතාවයන් මේ variables තියෙනවා වෙනස්කම්. එහෙනම් අපි සංවර වුණාමත් හුස්මේ තියෙනවා වෙනසක්. ඒ කියන්නේ අපි කියන්නේ the more you refine your breath the calmer you are. ඔන්න ඕක තමයි හරි වචනේ. අපි මේ හුස්ම refine කරන්න ඕන, පිරිසිදු කරන්න ඕන. කොච්චර පිරිසිදු කරන්නද කියනවා ඒක පිරිසිදු කරන ප්‍රමාණයට අපේ සංසුන් භාවය දියුණු වෙනවා. අන්න ඒක තමයි මේ බ්‍රෙත් එක දිහා බලන්න තු වෙන එකකට නෙමෙයි. ඒතර ඒ ආශ්වාසයේ ප්‍රශ්වාසයේ දිහා ගොඩක් අවධානය යොමු කරලා ඒක රිෆයින් කරන අඩු කියන්නේ ඒකේ තියෙන අර ගැඹුරු තත්ත්වයන් අඩු කරන තරමට අපේ හිත සංසුන් වෙච්ච හිතේ පහළ වෙනවා අපිට ඊළඟට පහළ වෙන්න අවශ්‍ය කුසල් සිතවිලි. ඒකයි මේකේ ප්‍රාර්ථනේ බලාපොරොත්තු වෙනවා අපි. ඉරියව්ව වැදගත් මේ භාවනාවේදී. ඒ නිසා කවුරුත් ඉරියව්වට පුළුවන් විදිහට යන්න. සාමාන්‍යයෙන් අපි කියන්නේ උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපේක්ඛා. කය ඍජුව තබා ගන්න පුළුවන් නම් අත් දෙකත් ගැළපෙන ආකාරයෙන් තබාගෙන පස්සේ අපි ආනාපාන සතියට තාමත් අපි එළඹ ඉන්නේ. අපි තාම මේ ඉරියව් තමයි හදාගෙන ඉන්නේ. ඒකේ තවත් පොඩි කාරණා කීපයක් තියෙන එකක් තමයි
ශරීරයේ ඔබට හිතනවා නම් යම් තද ගතියක් තිබෙනවා නම් යම් කිසි බර ගතියක් තද ගතියක් තිබෙනවා නම් ඔබට මෙහෙම ගන්න පුළුවන් නම් එය අඩු කරන්නට ඔබ සැහැල්ලු කරගන්නට අදිස්ථාන කරගන්න. සමහර පිරිස් කියනවා මේ භාවනානුයෝගී ආචාර්යවරු කියනවා ගැඹුරු හුස්මක් අපි ඩීප් බ්‍රෙත් එකක් ගන්න එකත් මේකට පහසුවක් වෙන්න පුළුවන් කියලා. ඒක අපි ආනාපාන සතිය පටන් ගත්තම කරන්නේ නැහැ ඒ වෙලේ. ඊට කලින් යම්කිසි ඩීප් බ්‍රෙත් එකක් ගැනීම තුළ ඔබට යම් සැහැල්ලුවක් අර තද ගතියක් බර ගතියක් වෙනවා නම් අඩු කරගන්න පුළුවන්. ඔබට ඒ සැහැල්ලු ගතිය ඇති වුණා කියලා හිතනවා නම් ශරීරය සැහැල්ලුයි හිතත් සැහැල්ලු වෙන තැනට ඇවිල්ලා තිබෙනවා නම් ඊට පස්සේ අපිට මුලින්ම තවත් දෙයක් තිබෙනවා කරන්න. ඒ තමයි ඔබගේ ශරීරයෙන් පිටත ඉන්නා වගේ ශරීරය දිහා බලලා අදහසක් ගන්න. ස්වરૂපය, හැඩය දිහා බලලා ඔබගේ ශරීරය. මෙන්න මේ වගේ ශරීරයක් තමයි ඔබට තියෙන්නේ. ඊළඟට මේ විදිහට අදහසක් ඇති කරගත්තායින් පස්සේ අපි දැන් ඔන්න ආනාපාන සතියට හරියටම යනවා ඇතුළට. මුලින්ම ඔබ කළ යුතු වන්නේ මේ හුස්ම විවිධ හුස්ම පවතින පුළුවන් එක මොහොතක කෙටි හුස්ම පවතින පුළුවන් දිග හුස්ම පවතින පුළුවන්. ඒ වෙනස්කම් අනුව මතක තියාගන්න හුස්ම ගන්න උත්සාහ කරන්න එපා. බලෙන් අපි මේ කරන්නේ ඔබට ස්වාභාවිකවම ඇතිවන හුස්ම දිහා බලන්න උත්සාහ කරනවා. එතකොට දැන් ස්වාභාවිකවම බලන්න ඔබට ඇතිවන්නේ එක එක මොහොතට මොන වගේ හුස්මක්ද ඒක බලන්න නිරීක්ෂණය කිරීම පමණයි කරන්නේ. එක හුස්මක් අරගෙන ඉවර වුණායින් පස්සේ තමයි කෙනෙක් හුස්මක් ප්‍රශ්වාසයෙන් ඉවර වුණායින් පස්සේ තමයි ඊළඟ හුස්ම ගැන කල්පනා කරන්නේ. ඒ දක්වා අනිත් හුස්ම ගැන හිතන්නේ නැහැ. ඒ හුස්මක් ආවා කෙටි හුස්මක් කියන්නේ. ඒ කෙටි හුස්මට වෙන්නේ මොකද්ද කියලා නිරීක්ෂණය කරලා ඉවර වුණායින් පස්සේ තමයි අනිත් හුස්මට අලුතෙන් හිත යොමු කරන්න අවශ්‍ය. ඉතින් මෙහෙම දිගටම ඒ හුස්ම පටන් අරගෙන අවසන් වෙනකන් නිරීක්ෂණය කරගෙන යන්න. මේ අත්ති ඔබට යම් විදියකින් හිත විසිරුණොත් මම කියවනේ උද්දච්ච මේ කියන එක එන්න පුළුවන් කියලා. සංසුම් භාවය. ඒකට අපි පුරුදු වේ ප්‍රැක්ටිස් එකේ තියෙන
හැටි අනුව වෙන්න පුළුවන්. එහෙම ආවොත් බය වෙන්න එපා. දුක් වෙන්නත් එපා. කුකුච්ච හදාගන්නත් එපා. එමීට නැවතත් අර අපි කරන් යන වැඩ නිරීක්ෂණයට එන්න. ඒ හුස්ම දැකීමට එන්න එච්චරයි. හොඳයි අපි එහෙනම් ටික වෙලාවක් මේ බලමු. සාදු සාදු සිල්පාරණය සිද්ධ කරමු. කවුරු හරි කෙනෙක් ඉන්නවා දවස් පුරාවටම සිල් අරගෙන ඉන්න කෙනෙක් එක්කන සිල්පාරණය කරන්න එපා. එහෙම නැති අනිත් අය සිල්පාරණය කරන්නට নমස්කාරය කියන තුන් වාරයක්.
තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පානාති පාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දානා වීරමණී සික්ඛාපදං සමාදියාමි පින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මච්ඡපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අද දවසේ ඊටාම හොඳට සූදානම් වෙලා උපෝසත අෂ්ටාංග සීලයේ සමාදන් වුණා. ඒ තව දවස් දෙකකින් පමණ තිබෙන බිනර පුරපසළොස්වක දවස නිමිත්තෙන් ඉතින් ඔබ මුලින් ඉඳලාම උපෝසත අෂ්ටාංග සීලයේ සමාදන් වෙමින් ඊට පසුව ධර්ම දේශනාවට ඇහුම්කන් දුන්නා. ඊළඟට සක්මන් භාවනාව සිදු කළා. ඊට පසුව සියලු බුදුරජාණන් වහන්සේලාගේ සර්වඥයන් වහන්සේලාගේ අනුශාසනාව ශ්‍රවණය කළා. ඒ ඉගෙන ගත්තා කාරණා තුනක් තිබෙනවා. අපි තාම දෙකක් තමයි හොඳට කරන් යන්නේ කියලා. තුන්වෙනි එකක් කරන්නම ඕන කියලා හිතාගත්තානේ. හිතාගෙනත් පරි දැන් වැඩිහිට චර්යාත්මක වෙනසකට යන්න වෙනවා අද ඉඳලා නේ. නැත්තම් අපි මේ තුන්වෙනි එක කරන්නේ නැහැ. අපි දර දෙක කරලා මැරිලා නේ. ඒ නිසා ඒවා සාකච්ඡා කළා. තවත් ප්‍රශ්න අහුවා. ධර්මඥානෙ දිනු කරගත්තා. දැන් මේ වෙලාවේ අපි ලබාගත්තා වූ සියලු පින් කුසල් පින් ලැබිය යුතු අයට අනුමෝදන් කරමු. විශේෂයෙන් ඔබ නම් මිය ගිය සියලු ඥාතීන්ට ඔබගේ දෙමාපියරුන් ඉන්නවා නම් සහෝදර සහෝදරියන් ඉන්නවා නම් මේ ජීවිතේ සංසාර ගමනේ ඔබට අම්මා වෙච්ච තාත්තා වෙච්ච සහෝදර සහෝදරියන් වෙච්ච කවුරු හරි කෙනෙක් අන්තවත් පිරිසක් ඉන්නවා. ඒ හැම දිනාටම පින් බලාපොරොත්තු වෙන ඉන්නවා නම් මේ පින් ලැබෙත්වා. ඒ අය මේ පින් ලැබිලා සංසාර ගමනේ දුක් විඳිනවා නම් තාම යහපත් ජීවිතයකටපත් වෙත්වා. සුගතියටපත් වෙත්වා. ඒ සුගතියේ ජීවත් වෙනවා නම් ඊටාම ඉක්මනට උතුම් නිවන් සුවයටමපත් වෙත්වා කියලා සාදුකාරයක් වත්තා. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඒ වගේම ලෝකයේ සම්බුද්ධ ශාස්ත්‍රය බව ආරක්ෂා කරන සියලු දෙවි දේවතාවුන් වහන්සේලා නාගයන් ඇතුළුව ඒ හැම දිනාටම මේ පින් ලැබෙත්වා. මේ පින් ලැබිලා විශේෂයෙන්ම ඒ අයටත් තමන්ගේ දිව්‍යශ්‍රීය කොහොමත් වර්ධනය වෙලා අමුතු රූපයක් නේ අපි කතා කරන්නේ. ඒ ධර්මඥානෙ තාමිකට ලැබෙත්වා. ධර්මඥානෙ ලැබෙන්නත් ඒ වගේම ඔවුන්ගේ තිබෙන ඒ බල සම්පන්න බව සහ ආශිර්වාදයන් ඔබටත් ලැබෙත්වා. සුගතිගාමී වෙච්ච නිසා ඔබට ලැබිලා ඔබගේ සියලු ලෞකික කටයුතු ලෝකෝත්තර කටයුතු විශේෂයෙන්ම සෞඛ්‍ය සම්පත. ඒ වගේම අනිකුත් ගෙදර කටයුතු ඔබගේ තාත්තම්මා, දරුවෝ, ඒ මහත්මයා, ස්වාමි පුරුෂයා, ඒ වගේම ස්වාමි දියණිය, දරුවෝ හැම දිනාටම මේ ලෝකවාසී හැම දිනාටම සත්‍යයන් හැම දිනාටම සුවය, සෙත, ශාන්තිය සලසන්නට ආශිර්වාද දෙන්නට එයට හැකියේවා. දෙවියෝ අවසාන වශයෙන් පතන අවබෝධයකින් ඊටාම ඉක්මනට
නිවන් සුවයටම පත් වෙත්වා කියලා සාදුකාරයක් පවත්වනවා. එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. පින කියන එකේ කුසලයේ කියන එකේ අවසානයක් නෑ. පිනක් බවට පත් වුණාට පස්සේ හිතන වාරයක් පාසා කුසල නිර්මාණය වෙනවා. සතුට වෙන තරමට. ඒ නිසා අද මේ කරගත්තා වූ සියලු කුසල හේතු වෙලා ඔබ අප සම්පූර්ණාටම විශේෂයෙන්ම මියගිය ඥාතීන්ටත් දෙවියන්ටත් බුද්ධ ආදී මහෞත්මයන් වහන්සේලා විසින් නිවි සැනසී පැමිණ වැඩවදාළ උතුම් ශාන්ත නිවන් සුවම සාක්ෂාත් කරගන්න. මේ ජීවිතයේදී සාක්ෂාත් කරගන්නට හැම දිනාටම ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙත්වා ඒකාකාරී වූ හේතු වෙත්වා කියලා සාදුකාරයක් පවත්වනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං වරං ආයුරාෝග්‍ය සම්පatti සංඝ සම්පatti නිවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාති සාදු සීලවන්තං ගුණවන්තං සම්පන්නං දුර්ලභේන සාරිපුත්තාදි තේරාණං ආග සම්පත්තිය සද්දා සීලං දයාවා සම්මුතිත්තං. දැන් එහෙනම් හැම දිනාටම තිරුවන් සරණයි. අද හවස 5ට තිබෙන සංකල්පයක් පුළුවන්. තේරුවන් සරණයි. තිරුවන් සරණයි හැම දිනාටම. ඒවා